අපේ නායක හමුදුරන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදා සනසිල්ල සොයා යන හැම කෙනෙකුටම එළෝ රන්පර සත්පදොයි ලෝතුරා තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. ඒ ශ්‍රී සද්ධර්මයේ තුල දාන ආදී ගුණ පෝෂණය කළ අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහය තමයි ඒ ලද සම්පත් දෙස ආපසු හැරි වඩන විට නිරතුරුව පුණ්‍ය මානසිකාරයෙන් සම්බන්ධ වෙනවා. ඒ පුණ්‍ය මානසිකාරයෙන් සමන්වාගත වන දෙවියන්ට වේවා, මනුෂ්‍යයන්ට වේවා, ප්‍රඥාදී වෙනත් පුණ්‍යකාරී උතුමන්ට වේවා. සද්ධර්ම නාදයක්ද පුණ්‍ය සිතිවිල්ලක්ද යම් තැනක උපදින්නේ ඒ උපදින තැනට ආකර්ෂණ වීම ස්වභාවයක්. එසේ දුවත් අපේ සම්ප්‍රදාය අනුකූලව දිව්‍ය ප්‍රඥාදීන්ට ආරාධනා කිරීම සිද්ධ කළ යුතු වෙනවා. අපි දැන් සුපුරුදු ලෙස දේවතා ආරාධනාවටයි ඊට අනුරූපව දැන් සම්බන්ධ වන්නේ. නලලත තිලක දී දෙවිඳුනි අඳුන් රඳා දිවර පරසතුද නික මල් කිනිති උදා බුදු පාපියුම් වැඳගෙන පිනද සදා සිතට දාම ලැබ ගනු අද කොටිය උදා සග්ගේ කාමේත රූපේ ගිරිසිකර තටි තන්තලිත් කේලිමානේ දීපේරත් පේත ගාමේ අරුවන ගානේ ගේවත් තුම්හි කෙත්තේ බුම්මාටායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධම්බනාග තිත්තන්තා සංතිකේදන් මුනිවර වතනන් සාදවෝ නේනං ඉනිගෙන දැවෙන හදවත්දම් දියෙන් තෙමා බුදුරදෝ දෙසුව දාමින් දුන් රසය අමා අද තුල දරාගෙන වඩමි නොවී පමා බුදුපා වඳිමි සුව ලැබුමට නිවනේ අමා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වේසුතවා අරිය ශාවකෝ ඉතිපටි සම්තික්ඛති තිත්තතු ආවතත්තාය අයෝ සදාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතයි මානවියට දැස කෙලස් දුහවිලි සෝදා හැර ලබන කායික පවිත්‍රතාවය
සමග ඇති වෙන ආධ්‍යාත්මික පවිත්‍රතාවය කියන්නේ උබතෝ පවිත්‍රතාවය. මෙලව ජීවිත පවිත්‍රතාවය, සසර ජීවිත පවිත්‍රතාවය, උපදවන පුණ්‍ය ලාභයෙන් ලාභවත් වීම ආදී නොයේ ධර්ම ලාභයන් අප වෙත සමීප කරවන ධර්ම දානමය පින්කම සඳහායි ධර්ම දානමය පින්කම සඳහායි අදත් පින්නැති ඔබ මෙත්නෙත් පාමුල වැඩසටහන වටහා දෙන්න. එහි සිසිලස හැමදාම බෙදා හදාලන වගකීම උසුලාගෙන වැඩ සිටින සියලු සංගරුවනට පොදුවේ සම්බුද්ධ ශාසනය වැඩ සිටින සියලු සංගරුවනට පොදුවේ සම්බුද්ධ ශාසනය තුල ලංකාවේ ලෝකයේ දහම් සිනිලාරය බෙදා දෙමින් මහඟු මෙහෙවරක නිරත වන පාදාභිවන්දිත කල්යාණ ගුණ ඇති සුපටිපන්නතාදී නව ගුණයන්ගෙන් සෝභාවක් වෙන උතුම් මහා සංගරුවනට අපගේ ගෞරව නමස්කාරගෙන කුසල ධර්මයක් ඇද්ද කිහිපෙවිදී අපි හැමෝගේම සියලු කුසල් දහම් උතුම් මහා සංගරුවනට ආශිර්වාදයක් වේවා. ඔබ වහන්සේලාගේ හද මන්දිරය තුළ ඉපදී සියලු කුසල් දහම් මුළු මහත් ලෝක මහා ශාන්තිමත් තපෝදිය දහරක්ම වේවායි ප්‍රාර්ථනා කරලා අවසර පතනවා. ඒ වගේම පූජනීය මෙනින් වහන්සේ ඔබ වහන්සේලාගේ දායකත්වයට සම්බුද්ධ ශාසනයේ ප්‍රගමනයේ විශේෂී දෙන ආකාරය ගැන ඉමහත් ප්‍රීතිමත් හිතින් සිහිපත් කරන කළගුණ දන්නා සියලු සදහැතියන් සමගින් ඔබ වහන්සේලාට අපි ආශිර්වාද කරන්නට ඕනේ. පිච්චු විචුණීන් වශයෙන් ඔබතෝ සංඝ රත්නයේට සසුන් කෙත වැඩ වඩන්නට සිව්පසලාභය අවශ්‍යයි. එවැනි සිව්පසලාභයකින් මගේ ශාසනය නිතර පෝෂණය කරන්නට නැමී සිටින දායක දායිකාවන් ඒ සපයන පෝෂණය අතර ධර්ම දානමය පින්කමෙන් හද මන්දිර පෝෂණය කරන්නට සපයන දායකත්වය අන් සියලු දායකත්වයන් අභිභවනය කරනවා කියලා සිහිපත් කළාට මම හිතන්නේ අසාධාරණ වෙන එකක් නෑ. අද දවසේ පහබි 18 RNHS රත්තරලුගම නිවාසී පදිංචි කුසුමා ජයතිලක පින්වත් මහත්මිය දෝ දරුවන් වශයෙන් හැඳින්වෙන දේශාන් නිරංජන් මනෝජා මහේසි චන්දිමා සහ පවුලේ ලේලදිවරුන් බෑනනරුන් සහ මොනගුරු මිනිපිලියන් සියලු දෙනාගේම ශක්තිමත් දායකත්වය අපට ඒ ධර්ම දානයේ විශේෂ යොදාගෙන බලගතුම මහා පින්කමක අයිතිය ලබා ගන්නා පින්තුන් හැමට ඔබේ අපේ හද මන්දිරය තුල මෙවක් පටන් උපදින සියලු පුණ්‍ය ශක්තිය බලවත් ආශිර්වාද නාම ඒ අයුරින්ම සමෘද්ධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි මේ දහම් ගබඩාවට පිවිසෙන්නට දහම් ගබඩාවේ දොර හරින්නටයි සූදානම්. වාසනාවන්ත පින්තුනි මේ සත්‍යර්මය අපේ පවතින ජීවිතේට නවතින ජීවිතේට මහත් උපකාරයක්. පවතින ජීවිතේ නවතින ජීවිතේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පියවර දෙකකින් සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මෙලව ජීවිතයේහි එදිනදා පවතිනකොට ජීවත් වෙනකොට මේ ජීවිතයට එළඹෙන සුබදායක දේවල් වඩා සංවර්ධනය කර ගැනීමට ධර්මයේ තුල මඟ පාදලා දෙනවා. කම්මි චන්දං කරිලා සුඛ පුඤ්ඤස උච්චය සපත වැඩි කර ගැනීමට නිරතුරුව පින රැස් කර ගන්නට කියලා භාග්‍යවතුන් වහන්සේ ශාසනා කරනවා. ධර්මයේ තුල පැහැදිලි කරලා දෙනවා. නිසා ඒක ධර්මයේ ප්‍රයෝජනයක්. පවතින ජීවිතයේ සැප වර්ධනය කර ගන්නත් නොලබ සැප අත්පත් කර ගන්නත්. ඔය පවතින ජීවිතයකින් අනේක විද දුක්ඛම් කටළු විඳලා ගන්න. අලුතින් මතුවට දුක් කරදර පීඩා බොහෝ දුරට ඇති නොවි ශක්තිමත් හිත පවත්වා ගන්නට මේ ධර්මය පවතින ජීවිතයට මහත් උපකාරයක් කරනවා. ශක්තියක් කරනවා. වාරුවක් ලබා දෙනවා. තවත් විදිහකට සරලව කිව්වොත් අපේ ජීවිත බොහෝ වෙලාවට වැටෙන වෙලාවල් තියෙනවා. මානසික වැටෙන වෙලාවල්, කයින් වැටෙන වෙලාවල්. කයින් වැටෙන්නේ විවිධ රෝගාබාධ, අනපේක්ෂිත නොයෙක් අතුරු අන්තරාවල් නිසා අපේ කය වැටෙන්න පුළුවන්. කය වැටෙනකොට නිරෝගීකම වැටෙනවා කියන එක තමයි ප්‍රධාන දේ. රෝගී වෙනවා කියන එකයි ඒක අදහස. ඒතර මනසත් මේ විදිහට මේ පවතින ජීවිතයේදී නොයෙක් ආකාර හේතු සාධක නිසා සමහරවිට අපි මෙහෙම හිතමු කෙනෙකුගේ ජීවිතය අලංකාරව ලස්සනට දිනෙන් දින අභිවෘද්ධිදායක කරගෙන පැහැපත්ව යහපත්ව ගත කරන එක බලාගෙන ඉන්නට බැරි අය
අපේ මානසින් අපි වට. අපිට නොඑක ආකාර නැති අභූත චෝදනා ජීවිතවලට එල්ල කරනවා. අන්න ඒක මානසින් වැටෙනවා. ඒතකොට මේ මානසින් වැටෙන සියලු අවස්ථාවල විදතරා ගන්න උපකාර වෙන්නේ මේ තථාගත ධර්මය. කායික වශයෙන් වැටෙන කොටත් එහෙනම් තථාගත ධර්මය අපට උපකාරයි. ඒකත් බෙහෙතක් වෙනවා. ධම්මෝෂධ. හැබැයි හිතට වඩාත් හොඳින් ඖෂධයක් වෙනවා. මේක ධර්මයේ පවතින ජීවිතේ වටිනා දෙයක්. එතකොට මේ පවතින ජීවිතය තුළ යම් දවසක නවතින්න වෙනවනේ. නවතින ජීවිතයකට ධර්මයේ උපකාරයෙන් පින්වත්නි. එතකොට ඔන්න ඒක මෙලව ජීවිත කාල සීමා තුළ පවතින ජීවිතය. එතකොට මේ මරණ ජීවිතයේ අන්තිම මොහොතට ධර්මයේ උපකාරවත් වෙන ආකාරය ගැන අපි ධර්ම දේශනාව ආරම්භයේ පොඩි සටහනක් ධර්මයේ තුලින් තබා ගත්තොත් හොඳයි. ඒ සඳහා අපි මාතෘකා කරගන්නේ පග්ගුණ සූත්‍රය. එතකොට යම් කිසි කෙනෙකුට මරණාසන්නයේදී ධර්මයේ පිහිට වුණොත් ඔන්න ඊළඟ භවය ආරම්භ කරනවානේ. සතර පැවැත්ම. ඒ ඉස්සර කතා කළේ ජීවිත මේ ජීවිතේ පැවැත්මයි මේ ජීවිතේ නෙවෙයි. ඒක සසර ජීවිතේ පැවැත්මට ධර්මයමයි උපකාර. ධර්මානුකූලව ජීවත් වෙන උත්තරමයාගේ සසර පැවැත්ම සෝභාවයි. එයාට හමු වෙන්නේම ප්‍රතිරූපදේශ වාසයක්. පොත් සංසාර ජීවිත ගමන. ඔහුගේ නවතින ජීවිතේට මෙන්න මෙහෙමයි සංකාර ධර්මෙන් තිබුණොත් සසර පවතිනවා. ඒ පවතින ජීවිතයේදී වැඩිමනත්ව තියෙන්නට ඕන කරන සංකාර ටික තමයි පුඤ්ඤාභි සංකාර ටික. එතකොට ඒ පුඤ්ඤාභි සංකාර ටිකෙන් ඉදිරියට ගිහින් ඒ පුඤ්ඤාභි සංකාර තහවුර කරලා අවසන් කරලා නවතින ජීවිතය හොයා දෙන්නයි බුදු කෙනෙක් පහළ දෙන්නේ. ඒ කියන්නේ සසර නැවත. ඒකෙන් නිවන් දකින්න. ඉතින් මේ හැම කාරණයකටම ධර්මයේ විහිදලා යන ආකාරය කියන්නේ මට ඕන කම තිබුණේ ආරම්භයේ. පින්වත්නි පග්ගුණ සූත්‍රය අපට මේ ජීවිතේ මරණාසන්න මොහොතේ ධර්මයේ උපකාර කරගන්නට පුළුවන්කම ලැබුණොත් ඒකින් ලැබෙන වාසිදායක තත්වය පැහැදිලි කරනවා. හරි ලස්සන පිටිකටි ඔබටත් වඩා ඒකාන්තයෙන් ඇහැ පියා ගන්න වෙලාවට අපි රැස් කරගත්තු යම්තා උතුම් කුසල ධර්මයන් නැද්ද? ඒ කොයියම් වෙලාවක අපි ඇහැ පියා ගත්තා. අපිට කුසල ධර්ම පෙරටුවට එන්න පුළුවන් නම් ඒකට බාහිර සාධක බලපානවා, අධ්‍යාත්මික සාධක බලපානවා. අපි කරනද ධර්ම ලාභය නැත්නම් පුණ්‍ය ලාභය නැත්නම් ධර්මයේ සමන් දීමේ ශක්තිය ධර්මයේ පිළිබඳව පවතින මතක ශක්තිය අපට උපකාර කරගන්න. අපි හැමෝම කවරදාකවත් වඩා මේ යුගයේ කොයි වෙලාවෙ කොයි මොහොතේ අපේ ජීවිතය කොතැනක කෙසේ අවසන් වේද කියලා කියන්න බැරි තරමයි මේ ඉන්නේ. ඒ නිසා පිටත් ඔබටත් මටත් මේ සූත්‍ර දේශනාවෙන් යම් ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ පග්ගුණ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ මුල් කරගෙන. පග්ගුණ කියන මේ හාමුදුරුවෝ හොඳටම ලෙඩ වුණා. ලෙඩ වෙලා දුකටපත් වෙලා මෙහෙම ඉන්න වෙලාවේ අනන්ත හාමුදුරුවෝ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට සිහිපත් කරනවා. භාග්‍යතුන් වහන්සේ හරිම අසනීපෙනුයි වාසය කරන්නේ දැන් මේ වෙලාවේ පග්ගුණ හාමුදුරුවෝ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පොඩ්ඩක් උන්වහන්සේ බලන්න වැඩම කළොත් හොඳයි. භාග්‍යතුන් වහන්සේ බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් එයාලදලා වාරගෙන භාග්‍යතුන් වහන්සේ බොහෝ වෙලාවට ඒ වගේ රෝගී දකින්නට යන ඒ රාත්‍රී කාලයේ පුරාවට ධර්මයේ මානසිකාර කරන්න කාලය දෙනවා පින්වත්නි. දැන් මේ ඉගෙන ගන්න කියා ගන්න කෙනෙකුට උනත් හවස් වරුවේ පාඩම් කරන එක බ්‍රහ්ම මුහුර්තයේ තියෙන්නේ පාන්දරටනේ. පාන්දරට ගිහලා පාඩම් කරන එක දෙක හරියි උපකාරයි මතක ශක්තිය යමක් ගබඩා කරයි. හැන්දෑවේ යමක් පණපොත් කරනයි කටපාඩම් කරනයි කටපාඩම් කරගෙන කටපාඩම් කරමින් එහෙමම අපට නිදා ගන්න පුළුවන් වුණොත් එළි වෙනකම් මනසේ වගකීම බාර ගන්නවා. පහන් වෙන වෙලාව දක්වාම ඒ මානසිකාරය අපිට ක්‍රියාත්මකයි. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ රාත්‍රී කාලයේ කළ යුතු වටිනා භාවනාවක් හැටියට බුදුගුණ භාවනාව අඳුරගන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ රූපකායම හිතේ නිර්මාණය කරගෙන උන්වහන්සේගේ ගුණකාය තුළින් එක් ගුණයක් හෝ මනසින් ඉලියරගෙන ඒක මානසිකාර කරගෙන ඉන්නකට නින්දයා ගත්තොත් පින්නත් ඔබට ඒ රාත්‍රියේ ඔබේ අවසන් සුපොද වාතයේ තුමසුඩක් බය වෙන දෙයක් නෑ. අනික එහෙම නොවුනත් උදේ වෙනකම් බුදුගුණ බුදු පිහිට පවතිනවා. ඒ බුදුගුණ බුදු පිහිට හිතක පවතිනකොට නැත්නම් බුදුගුණය පිළිබඳව යම් කිසි ශ්‍රද්ධා පූර්වාංගම චේතනාවක් ඇති වෙනකොට ක්‍රමානුකූලව ඒ ශ්‍රද්ධාව හා තමන් තුළත් බුදුගුණ වැඩෙන්න පටන් ගන්නවා. දැන් අපි මේ දිනවල දිගින් දිගටම සාකච්ඡා කරගෙන යන්නේ බුදුගුණ වැඩෙන ආකාරය ගැන. එතකොට අපි බුදුගුණ භාවනාව වඩනවා කියන එකේ තේරුම ඒකයි. එතකොට බුදුගුණ භාවනාවේ ශ්‍රද්ධාව වැඩෙනවා, සතිය වැඩෙනවා, වීරිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඒ වගේම තමා තුළ
සාමාන්‍ය මිනිස්සෙකුගේ මට්ටමින් වර්ධනය වී යුතු බුදු ගුණවල යම් බුදු ගුණයක් වැඩෙන්න පටන් ගන්නවා. ඒක මේ බුදු ගුණවල තියෙන ආශ්චර්ය සම්පන්න එක අවස්ථාවක් වෙනවා. විභාගිත තොමස්තේ ඒ නිසා බොහෝ විට බොහෝ ධර්ම දේශනා සිද්ධ කරලා තියෙන්නේ ප්‍රාත්‍රියා. නැත්නම් සඳයා. අපි ගෙදර කොනක් බලන්න. ඒ රාත්‍රී කාලේදී යමක් සිත කිරීම එහි ප්‍රතිඵල හුඟක් අත්දකින්නට හේතුවක්. එකක් මනස නිශ්චලයි. රාත්‍රියේ කාය විවේකය ලැබෙනවා. විවේකී කායකින් කෙනෙක් දැන් උනත් මේ වන්දිකුණක් අහනවාද පාස් පිළිවෙලින් වාඩි වෙලා ඒ කලබලකාරී කායකින් ඔබින වැවිදිමින් වැඩ කටයුතු වල යෙදෙමින් බණ අහනවට වඩා කොහොම සංසුන් ඉරියව්වෙන් කාය පවත්වමින් බණ ටික අහනවා නේද? ඒගොල්ලන්ගේ ප්‍රතිලාභය මනසේ යමක් තැම්පත් කරගන්න හේතුවක් කර ප්‍රතිලාභයක්. ඒක මම උදාහරණයක් කියන්නේ. අපි හිතමු ධර්ම දේශනාව හරියට නූලක් වගේ කියලා. අපි හිතමුකෝ ශ්‍රාවකයා ඉදිකටුවක් වගේ කියලා. දැන් මේ ඉදිකටුවේ මලට අර නූල ඇතුළු කරන්න ඉදිකටුව දගලක් දිවන්නේ. ඒ ඉදිකටුව ඇඟිලි තුඩු වලින් අල්ලගෙන අත සොරවන්න තුව. ඒක ඉරියව්වේ තබාගෙන. නූලක් කියන සමාන්තරව පවත්ව ගත්තොත් ඊට පහසු වෙනවා ඒ නූල ඇතුළු කරගන්න අර ඉදිකටුව. ඒ වගේ කාය නිශ්චල භාවයේ තියෙනවා. ඒකට කියන්නේ බණපොතේ ගැඹුරු වචනයක් කිව්වොත් කාය සංකාර සංසිඳවන්නේ. ඒක තමයි භාවනාවකට වේවා බණහඬ වේවා කාය සංකාරය කියන එක සංසිඳවා ගන්න එක. එහෙම නැත්නම් කාය තැන්පත් කරගන්න එක ඉතා වැදගත් එකක්. ඒකට අපි තව විදිහකට කියමු ඉන්ද්‍රිය සංවරය කියලා. ඒතකොට කාය කියන එක ඇතුළේ ඔක්කොම දිනවල පින්නක් නේද? ඇස කන නාසය දිව හතරම තියෙන ශරීරය තුළ. ඊළඟට මනස. මෙන්න මේ කාය සංකාර සංසිඳවනවත් එක්කම ඒ වේදම කෙනෙකුගේ මානසික සංකාර සංසිඳනවා. මානසික සංකාර සංසිඳනවා. එතකොට මේ මානසික සංකාර සංසිඳන විටත් මානසික උපදවන යම් බලයක් අධිෂ්ඨානයක් ඇද්ද? ඒ බලය දෙගුණ තෙගුණ සිව්ගුණ පස්ගුණ වෙනවා කියනවා. ඒ උත්තරීතර ප්‍රතිලාභය අපට ලැබෙනවා. අපි මේ එක් එක් කාරණකින් කතාවම ගෙනහැර දක්වනවට වඩා අපේ එදිනදා ජීවිතේට මොනවද සාසම්බන්ධ කරගන්න පුළුවන් කියන එක විග්‍රහ කරමින් ඉදිරියට ගියාම බණ අර කියෝගේ අකාලිකයි. කාලිකයි කියන්නේ ඊයේ බණ ඇහුවා අද අමතක වෙන්නේ නැහැ. හැමදාම හැන්දාවට මතක් වෙනවා මම බුදුන් අතර නිදා ගන්න ඕනේ. මං කීයට ඇඳට ගොඩ වුණා. මගේ ඇඳට ගොඩ වෙලාවත් එක්කම හෙට උදේ කරන්න තියෙන 10කුත් වැඩ ඔරුවට එයි. අද දවසේ යම් යම් හැලහැප්පිලි තුනන ගේ හැලහැප්පිලි මතක් වෙන්න පටන් ගන්නවා. ගෙවුණු දවස් පුරාවට සිද්ධ වෙච්ච මොනවා හරි ආරම්භණයක් එනවමයි පින්නත් නිදිහනට කියනවා. හරියටම භාවනාවදී වගේමයි. එනිසා ඒක බලහත්කාරකමින් තමයි හිතට ඇතුළු කරන්න ඕනේ. හැබැයි යමක් බලහත්කාරකමින් හිතට ඇතුළු කරලා කලක්ගත කරනවා නේද? ඒ බලහත්කාරකමින් හිතට ඇතුළු කළේ ඊට පස්සේ අභ්‍යාසකරණය කරගන්නවා හිතට. මුලින් කළේ ඒක බලහත්කාරකමින්. පස්සේ පහෝ ඒක ඉබේටම නිස්සරණ ආධ්‍යාශයෙන්ම එහෙම නැත්නම් උත්සාහ නොකරන තමන්ගේ මනසට බලපාන. බුදුන් වහන්සේලා විදා ගන්න පුරුදු වෙච්ච එක්කෙනාට මුල් වෙලාවේදී පුහුණු කරනවා. මව්ක දරුවන් පුරුදු කරනවා. පස්සෙන් පහු කාලෙක අම්මා තාත්තා ළඟ නැතත් කොහේ කියලා. ලංකාවේ හිටියත් ලොක් පොතක හිටියත් හැන්දෑවට බුදුරජාණන් වහන්සේ වන්දනා කරන. බෞද්ධ රටක හිටියත් අබෞද්ධ රටක හිටියත් පිටුරක් ළඟ තිබ්බත් නැතත් මනසට බලපානවා. හරි අමාරු වැඩක්. නමුත් මේ අමාරු වැඩේ පින්නත් ඔබ ජය ගැනීමට යම්කිසි වීර්ය සම්පන්නකමක් ඇති කර ගන්නම ඕන කියන කාරණාවක් මේ වෙලාවේ මතක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ කෙටි විවේකයක් ලබලා අර දවසේ මනස කාය සංකාරේ චිත්ත සංකාරේ සංසිඳන වෙලාව. ඔගේම බාහිර පරිසරයක් සංසිඳන වෙලාවනේ පින්නත් මේ වෙලාව. දැන් මේ ධර්ම දේශනාව දේශනා කරන වෙලාව බාහිර පරිසරය සංසුන් වෙන වෙලාවක් නෙමෙයි. හැබැයි අපේ චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. මොකද බාහිර ශබ්දපත් එහෙම ගැටලුවක් නෙමෙයි. ඒ පින්නත් ඔබ ධර්මයට තුනේ හිත යොදාගෙන තියෙනවා. දැන් ඔබට කියනකොට මතක් වෙන්නේ නැති සමහර විට ආව වහිනවත් නේ නම් මොකද සත්‍යයක් එනවා කියලා. නමුත් ඔබට ඒක දැනුනේ නැහැ මෙතෙක් මම කියනකම්. ඒ මොකද ඔබ ආංගර අපි හැමදාම ප්‍රශ්න කරන යෝනිසෝ මනසිකාරය තුළ හිත යොමු කරගෙන ඉන්න ලෞකික මට්ටමේ. ඔබ අසා සිටින්නේ ධර්මයේ. ඔබට බාහිරින් ඉන්න සත්‍යපත් දෙච්චර වැදගත් නෑ. ඔබේ අවධානය යොමු වෙන්නේ නැහැ. කොහොමද භාග්‍යවතුන් වහන්සේ බාහිර පරිසරයක් සංසුන් වෙන වෙලාව බලා ඉන්නවා. තමයි පග්ගුණ හම්බුරෝ බලන්න ආනන්ද මාහිමියන් වහන්සේ කරපු ආරාධනාව ආදරෙන් බාරගෙන වඩින්න. ඈතින්ම තමන් වහන්සේ ළඟට භාග්‍යවතුන් වහන්සේ වඩිනවා පග්ගුණ හම්බුරට පේනවා. පග්ගුණ හම්බුරෝ ඉක්මනින් ලෙඩ ඇඳේ නැගිටින්න උත්සාහ කරනවා. එහෙම වෙනවනේ කිව්වත්
කොච්චර අමාරුවෙන් දැරිකෙන් රෝහලක වේවා ගෙදරක වේවා සායනගතව ඉන්න දෙලෙක් බලන්න ස්වාමීන් වහන්සේ නමක් වඩිනකොට අර හිතේ තියෙන ආදරේ හිතේ තියෙන ගෞරවය හිතේ තියෙන භක්තිය මත බැරි ගාතේ නැගිටින්න උත්සාහ කරනවා. ඒක කරන්න එපා වෙනවත් නේ. අර වඩින හාමුදුරුවෝ අගෞරවයක් කළා කියලා හිතන්නේ නැහැ. සතුටු වෙනවා. අනේ ඔව් මේ දායකයා අවබෝධයෙන් ඔබට කතා කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මම නැගිටින්නේ නැහැ මට සමා වෙන්න ඕනේ. මට නැගිටින්න ටික අමාරුයි. නැගිට්ටොත් ඔබ වහන්සේගේ දහම් පදයකට කන් දෙන්නවා ඊට පස්සේ නැගිටලා ඇති වෙන කායික වේදනාවට මම හුඟක් වෙලා වගේ හිතේ උත්තර ගන්න වෙනවා. ඒ නිසා මට සමා වෙන්නේ කියලා කිව්වත් කාර්යයක්. එහෙම නොකියුවත් කමක් නැහැ කිව්වා. සමහරට ස්වාමීන් වහන්සේ ඈති වඩිනකොට නැත්නම් මෙහින් වහන්සේ ඈති වඩිනකොටම කියාගෙන වඩිනවා. මේ නැගිටින්න එපා. ඔමින්ද ඔහම ඉන්න. මානාවේ ඔයාට ආශිර්වාද කරන්නනේ. ඉතින් සමහරට අපිට එතන මේ වාඩි වෙන්න සුදුරේ දීලාන්න පොඩි තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. තවහට අපි මාත් ඇඳේම ටිකක් වාඩි වෙන්න ඕනේ. කියලා ඇඳේ ටිකක් ඕනනම් වාඩි වුණාම. තවත් අර රෝගියාට මගේ ඇඳේම වාඩි වෙලා මට ආශිර්වාද කළානේ. කියන ආදරණීය බවක් කියනවා. මිසක් ඒක උනත් නිකරුවක් නෙවෙයි පින්නත්. අපි තැනේ හැටියට ඕන වැඩ කරන්නේ. පුද්ගලයාගේ හැටියටත් ඕන වැඩ කරන්නේ. පින්නත් ඔබට මතක් වෙනවා මේ වෙලාවේ දැන් ඔය මොකද අපි හැටියට තත්පාලි පාසල මහත්තයා බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා සාකච්ඡා කරමින් ඉන්නකොට එතුමා මාර්ගඵලලාභී උපාසක මහත්මේ රටේ රජුරෝ බුදුහාමුදුරු මුණ ගැහෙන්න එනවා. හැබැයි මේ උපාසක මහත්තයා නැගිටින්නේ. ඒ බුදුහාමුදුරු දන්නවද රජුරෝගේ හිත ටිකක් මට නැගිට්ටවත් නැහැ මං එනකොට කියන හැඟීම. ඇති වෙලා පොඩි අමනාප ගතියකුත් ආවා. පාවිත්‍රාන්ගේ ධර්ම දේශනාවකුත් කළා. පස්සේ පෞදවසක රජමාලිගාව ඉදිරි චත්තපාණි විපාක යනකොට චත්තපාණි කියන්නේ චත්ත කියන කුඩේනේ පාණි කියන්නේ අත. කුඩයක් අතේ තියාගෙන ඉන්න පාස් මාත්. දැකලා කල්පනා කරලා රජු අන්න එදා මම යනකොට නැගිටින නැති එක්කෙනා යනවා අඬ ගන්නවා. ඉතින් දැන් මාලිගාවට එන්නේ කියලා. ඉතින් අර උපාස මාතේ ඕම ගෞරව කරන රජුන් රජු නියම කරපු ආසනෙ වාඩි. රජු අහනවා එදා මේ බුදුහාමුදුරන්ගේ මම යනකොට නැගිට්ටේ නෑනේ. රජතුමනි ඔබතුමාට වඩා අග්‍ර කෙනෙක් වෙන්නේ මම ඉතලා වාඩි වෙලා හිටියේ. ඒ නිසා මම ඔබ වහන්සේ එනකොට ආදරෙ නැගිටින්න දැක්කේ. බුදුහාමුදුරු කියනවානේ මේ ආදරෙ නැගිටින්න එපා කියපු කාරණා කීපයකුත් තියෙනවා. ඒකත් මතක් කරන්න ඕනේ. දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේලා මේ ස්වභාවය තමයි දානේ මන්දවලද ඉන්න වෙලාවේ කවුරු හරි වැඩියොත් නැගිටින්නේ නැහැ. සුදුසු ආසනයක් පණවන්නට කියලා දායක කාට හරි නියම කරනවා. ඒකට දැන් සමහරකට මම දැකලා තියෙනවා දාන ගෙවල් වල ඔන්න දැන් දානෙට හාමුදුරුවෝ 8 නමක් වඩලා තව දෙනමක් ප්‍රමාණයි. ඉතින් හාමුදුරුවෝ කියනවා අපි එහෙනම් දැන් බුද්ධ පූජාවෙම දීලා මූලික වැඩ ටික කරමු නේද? එහෙමයි හාමුදුරුවෝ කියනවා දැන් වාඩි වෙලා බුද්ධ පූජා කරනවා කියන්නේ. දැන් අර වඩින හාමුදුරුවෝ වැඩට පාදෝවණය කරලා කිසි නැරකිල්ලක් නැතුව කෙලින්ම ශාලාවට එනවා දැන් බුද්ධ පූජාව කරගෙන යන අතරේ. ඒක භික්ෂුන් වහන්සේගේ පැත්තෙන් වැරද්දක්. එතකොට ඒ අතරමැත්තෙන් එනකොට එන වෙලාව කියලා අපි හිතමු. ඔන්න රාග්‍ය දඩි පිටි ගන්න බුද්ධ පූජාවේ ගාතක් පැත්තක තියලා අනිත් තේරම වැඩ පැත්තක තියලා මෙන්න නැගිටලා හිතකට නැත්නම් ආයේ පසක පිටුවලා වැදගෙන බුදුහාමුදුරුවෝ පැත්තට නෙමෙයි එන හාමුදුරුවෝගේ පැත්තට. ඉතින් අර ශ්‍රද්ධාවේ ප්‍රඥාවේ දෙක මොන කරන්නේ? දැන් ඒවා පින්කම් ආශ්‍රය කරන ගෝම්කම්. ඉතින් ඒවා අවබෝධයෙන් වැඩ කරන්න ඕන පින්කම්. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරනවා විශේෂ න්‍යායයක්. දාන වන්දනකොට කවුරු ආවත් අපි නැගිටිනවා. අපිට වඩා වැඩි හාමුදුරුවෝ වඩින්න පුළුවන්. වඩින්න අපි හාමුදුරුවෝ කියලා වළඳවල් දින්න අපි දුර ගිහින් නැගිටලා අපේ ආසනෙ දෙන්නේ නැහැ කොතර වැඩි මාළුණා. ඒ වෙලාවට පරක්කුණා නම් තියෙන ආසනෙක වාඩි වෙන්න ඕනේ. ඒක තමයි සාධනේ සම්ප්‍රදාය. ඒ නිසා ගෙවල් දොරවලත් එහෙම මතකයි තිබුණත් ඔබට ගිහි සමාජෙත් කියනවා. එදා විශාකාවට තමයි සුවසේ වාඩි වෙන්න. සුවසේ වාඩි වෙන්න. ඒ කියන්නේ මොකද? සමහරකට වාඩි වෙලා ඉන්න වෙලාවේදී නැන්දා හරි මාමා හරි ආවොත් එයා උත්සාහයක නම් වාඩි වෙලා ඉන්නේ. නැගිටින්න නැත්නම් නැන්ද මාමට කලකිරෙන්න පුළුවන්. අපිට ගෞරව කළේ නැහැ මේ ලේලි කිය. නිසා බිම වාඩි වෙලා හිටියොත් කතාවට කියන්නේ පැදුරේ වාඩි වෙලා හිටින්නට වැටෙන්න කරක් නැහැ නේ. ඒ වගේ බිම වාඩි වෙලා හිටියාම දඩි පිටි ගාලා නැගිටින්න ඕනේ නැහැ. ඒ සුවසේ වාඩි වෙන්නේ. නැත්නම් එක කරා එනේන වාරයට නැගිටින්න කිව්වොත්. අපි මේ බොහෝ උත්සවසභා දිවිවල ගත්තා. අපි මේ ධර්මයේ පිළිබඳව අවබෝධ ඥානෙ නැහැ. දැන් අපි හිතමු වගේ හරි විශේෂ කතා හාමුදුරුවෝ අනුශාසනාවක් කරනවා දැන්. නැත්නම් හාමුදුරුවෝ පන්සිල් දෙනවා. ඔය පන්සිල් දෙන අතර එනවා රටේ ජනනායකයෙක් කවුරු හරි. ජනාධිපති හරි අගමැති හරි මේ TMD කෙනෙක්. මෙන්න બોලේ ගිහියෝ දඩි පිටි ගාලා පන්සිල් ගන්න එකට අමතක කරලා දේනවත කරලා අර එනහදයව පිළිගන්න එයාට ගෞරව කරන්න ආසනුල් නැගිටිනවා. එහෙම ඕනේ නැහැ.
ආගමික කටයුත්ත කරන යෙදෙන්නේ මොන මහරජුරුවාවක් ගෞරවයෙන් තියෙන ආගමික කටයුත්ත ආගමික කටයුත්ත සමහර වෙලාවට විනත් මම හැමදාම මගේ ජීවිතේ පුරුද්දක් හැටියට මම ධර්ම දේශනාවකට සමන් දෙන අතරේ කවුරු ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා මම කරා ඉන්න කියන්නේ මම බණ අහන වෙලාව එනේකන මට වඩා කොච්චර ගෞරව කළ යුතු වැඩි හිටි වික්ෂුවක් උඩ මම කියන මම බණ අහන වෙලාව ඒ පණිවිඩ අරන් එන එක්කන මම කියලා තියෙන පණිවිඩ කියන්නේ දෙපා කියලා පණිවිඩ අරන් ආවොත් මම කියන මම බණ අහන වෙලාව ටිකක් ඉන්න කියලා මම කියනවා පින්නතුලටත් මේක යෝජනාවක් හැටියට දැන් සමහර අය මම කියනවා අපි ආන්දරනේ එරිදා ඉතින් බණ ටික අහන්න හරි ආගාවෙන් වාඩි වුණා මේ කට්ටියක් ආවනේ ගෙදෙට්ට මං කියන කට්ටියක් ආවම මේ ටික හයියෙන් දාන්න අතින් සංඥා කරන්න බණ අහන වෙලාව කියලා කියන්නේ එක්ක ඒගොල්ලෝ ඉතින් තව කොහෙන් ගමන් යන්න දෙනවා ගිහින් එයි බඩි වල වෙනවා එහෙම නැත්තම් අමනාප වෙලා යයි ඒකට ලාභයක් නේද කොහොමද ඒක ලාභයක් වෙන්නේ කියලා හිතේ ධර්මලාභය ලැබෙනවා නම් මොන දේ අලාභ වුණත් අපිට ධර්මලාභයේ ලාභවත් නම් අනිත් දේ අලාභය ප්‍රතිසාර කරන්න එපා කියනවා ඒ වාග්යතුන් හඳ නොයේ සූත්‍ර දේශනාවල දෙසු කරුණු එකට එකතු වෙලා බොණු වෙනවා පින්වත්නි යම් කිසි දේශනා කරන්න අරුණක් මතක් වෙනකොට අපි පගුණ හම්බුරන්ගේ දෙද බලන්න බුදුහාමුදුර වැඩම කළ සිද්ධියේදී ලෙඩයන්ගේ නැගිටින්න හදාපු කාරණේත් මම මේ ඊටු ටික මතක් කරන්නේ. ඔය එතකොට මේ ධර්මයේ ප්‍රායෝගික වෙනවා. ධර්මයේ ප්‍රායෝගික වෙනවා. දැන් ඔබ යම් දවසක ඒ වගේ ඔබට නැගිටින්න සිද්ධ වෙන අවස්ථාවක් වුණොත් ඒ වෙලාවට නොනැගිට අනිත් පැත්ත තැම්පත් කරගෙන බණ ඉවර වුණාම කියන්නේ අපේ හාමුදුරුවෝ දවසක් බණ අහන ගමන් කවුරු ආවත් නැගිටින්න එපා. ඒක ධර්මයට අගෞරවයක් වෙනවායි කියලා අනුශාසනා කළා. අපි බණ අහනවා කියන්නේ බණ අපේ ජීවිතය තුළ තියෙන්න ඕන පින්වත්නි. බණ අපේ ජීවිතය තුළ තියෙන්න ඕන. සමහර වාහන වලින් යන අය ඉන්නවා. ඒ අය ගෙදරදී බණ අහලා යන්න බෑ වෙලාවකදී ඒ නිසා මගදී යන ගමන් බණ අහනවා කියලා මගට ගිහින් අටට බණ පටන් ගන්නකොට වාහනේ පාරයින් නවත්තලා ඉන්න අය මන් දන්නවා. ඒගොල්ලෝ පැය දෙකම සමහර මුල් පැය විශේෂයෙන් අහගෙනම ඉඳලා ඉතුරු ටික ගමන යන ගමන් ප්‍රශ්න උත්තර පැයට සවන් දෙමින් තමයි යන්නේ. අන්න බලන්න ධර්මයේ තියෙන ගෞරවය ගමනට තියෙන ගෞරවයට වඩා ඕනෑකමකට වඩා ඕනම දෙයක පින්වත්නි වමනාවනේ වැදගත් වෙන්නේ කැමැත්තනේ වැදගත් වෙන්නේ. ඒ නිසා අපි අර සතර ඉන්දිපාද කියලාත් අහලා තියෙනවා. අපි ඉන්දිපාද ගැන පොඩ්ඩක් අද කතා කරමු. ඡන්ද චිත්ත විරිවිමර්ශකේ කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ වෙලෙන් ගැළවිච්ච එකක් තියෙන්න ඕනේ. වීර්යයක් තියෙන්න ඕනේ. දිවසන සුළු ගතියක් තියෙන්න ඕනේ. මේක කළොත් හොඳද? මේක මේ වෙලාවේ කළොත් හොඳද? මේක මේ වෙලාවේ කිව්වොත් හොඳද? මේක මේ වෙලාවේ හිතන එක හොඳයි. බණ අහන ගමන් ඔබට වෙන මොකක් හරි දෙයක් සිතිවිලක් එනවා. ඔබ හිතනවා මම මේක මේ වෙලාවේ හිතන එක හොඳයිද? ඒක හරිද? මම ධර්මයේ අහන වෙලාවනේ අන්න ගන්නවා ධර්මයට අපවිත. ඔය විදිහට මේ ඉරියව් පැවැත්මේ ඉඳලා පින්වත්නි අපට හැම තැනම තියෙන ජීවිතයේ ධර්මයමනේ. දැන් භාග්‍යතුන් හදේ බලන්න ලස්සට වදාරනවා. පගුණ පයිපයිපා ඔබ ඇදෙන් එහෙම නැගිටින්න එපා. මේ මෙතන කලින් කඩවපු ආසන තියෙනවානේ. මාර්ගනේ පනව නෙමෙයි. ඒතර පුටුවක් තියෙනවානේ කියලා මේ කියන්නේ. ඒතර වාඩි වෙන්න එකක් තියෙනවා. මම ඒක ඉඳ ගන්නවා. අනේ බලන්න වාග්තුන් හිතන නිහතමානීකමත් අතර පේනවනේ. නැත්නම් ගෙදර කවුරුත් ඇවිල්ලා මේ ආසනයක් පනවනකම් වට පිට බල බල හිතකට හිටියේ නැහැ. භාග්‍යතුන් හිතුවා මේ ආසන තියෙනවට මේ ඉඳලා මේ ඇති. මේ හොඳයි. ඒ තැනට ගියාම එහෙම වෙන්න ඕනේ පින්වත්. ඉතින් ආසනේ වැඩ හිටපු භාග්‍යතුන් හන්දේ අහන පගුණ මොකද? ඉවසන්න පුළුවන්ද? යැපෙනවද? නිකන් ලෙඩේ අඩු වෙගෙන යන ගතියක් තියෙනවද දැන් ඊට වඩා අද ටිකක් වැඩි වගේ? කියලා ඉතින් තොරතුරු අහනවා. පින්වත් රෝගීන් මේක අහන එක ඒ රෝගියාට බෙහෙතක් කරන් වටිනවා. දැන් කොහොමද? දැන් රෝගියා කිව්වොත් ටිකක් අමාරුයි. හැබැයි මට නම් මූණෙන් පේන්නේ නැහැ එහෙම එකක්. මේ හරි නිරෝගී වගේ. බලන්නකෝ hina වෙලා ඉන්න රස ඊට වඩා රසරන්නේ අද. ඒ කියන්නේ ඒ රෝගියෙක් අනේ ඇත්තද අත ගොඩක් අමාරුද අනේ මන් දන්නේ නිකන් හිතෙනවද සුදු පොඩිත් එහෙම පේනවද අපි වීලෝට කියන්නේ එහෙම අහන්නේ. එයාට මරණය පිළිබඳව යම් කිසි වීතියක් හිතේ තියෙන එක නැති වෙන ආකාරයකට එයාට ජීවත් වීම පිළිබඳ බලාපොරොත්තු වෙන්න කරන්න ඕනේ. එයාගේ නිරෝගී සම්පත්තිය නෑ කියලා නෑ මට නිරෝගී නෑ. නෑ ඔයා නිරෝගී. කොහොම ඉන්නකොට තව පැයක්මාරක් යනකොට මම ඔයාලට ආශිර්වාද කරනවා. නැත්නම් අපේ ගමේ බෝධි පූජාවකුත් තියෙනවා. ඒ සෙත් සාන්තිය පිණිස ඔයා සුවපත් වෙනවා. පින්වත්නි දැන් මේ දිනවල නොඑක ආකාරයේ මේ කොරෝනා වසංගත රෝගී තත්ත්වය නිසා විවිධ රෝගාබාධවලට ලක් වෙලා අපේ දුරකථනයෙන් කතා කරලා කියනවා
අනේ අපේ හාමුදුරනේ අපේ අහවලා මගේ ස්වාමියා අපේ තාත්තා අපේ අම්මා මගේ බිරිඳ මගේ ස්වාමියා ඔගේ මගේ අහවල් දරුවා මෙන්න මේ රෝගීන් ආබාධයෙන් පෙළෙනවා අපේ හාමුදුරනේ එන්න වෙලාවක් නැහැ මම කරන්නේ එන්න ඕන නැහැ අපේ හාමුදුරනේ ආශිර්වාදයක් කරගන්න කොහොමද අතල හරි මම ආශිර්වාද කරන්න අපේ ඉන්න සියලු දෙනා වහන්සේලාටම කියලා හැම පූජාවක් අවසානයේ ඒත් අපි ආශිර්වාදයක් කරමු ඒකේ ලොකු පිහිටක් පිළිසරණක් තව සින්දාස ලැබෙන බව ඒත් අපිට ආපහු කතා කරලා කියන අපේ හාමුදුරනේ සමාවෙන්න මෙහෙම ඔබවහන්සේ බගිවට දොස්තර මහත්තයා කිව්වේ නම් තව දවල්යි ජීවත් වෙන්න කියලා අපේ හාමුදුරනේ දැන් වැඩි සත්කාරයකින් එළියට කරන වාට්ටුවේ බොහොම සෝභාවන්තව ඉන්නවනේ අපේ හාමුදුරනේ ඒ හරි සන්තෝෂයි ඒ වගේ පිටත් ආශිර්වාදය ළඟ ඉඳලා දුර ඉඳලා කරන බව රෝගියාට දැනුණොත් දැනෙන්න සැලසුවොත් අඩු ගානේ ඒ රෝගී භාවයට යම් කිසි ප්‍රතිකර්මයක් සඳහා එයාගේ තත්ත්වය දිහා බලලා වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා දෙන අපි එයාට ආශිර්වාද පිළිත් ටිකක් ඇහෙන්න සැලසුවොත් දැන් සත්කාරයක් වගේ එකක් ඇතුළට විචුණාන්ත වැඩමෝලා ඒ සත්කාරිත්‍ර කරන්න විදියක් නැහැනේ පටිගත කරපු පිළිත් ටිකක් එයාගේ නම ගමට ආශිර්වාද කරන සෙත් කවිය එයාට ඇහෙන්න සැලසුවොත් අවහිරයක් නැත්තම් ඒක ලොකු ශාක්තියක්. ඉතින් භාගතුන් වහන්සේගෙන් අපි මේ ආදර්ශ ගන්න ඕනේ. භාගතුන් වහන්සේ කියනවා ඔබ ඉන්නකෝ ටික ටික ඕක අඩු වෙලා යයි. ආයෙත් කියන ස්වාමීන් වහන්සේ නම් බෑ ස්වාමීනි අඩුවක් නම් පේන්නේ නැහැ. ඒක විස්තර කරනවා භාගතුන් වහන්සේට. ඉතින් බොහෝ රෝගීන් භාගතුන් වහන්සේ එකම විදිහට තමයි තමන්ගේ රෝග තත්ත්වයේ දරුණුකම විස්තර කරලා තියෙන්නේ. කොහොමද කියන්නේ බලවත් පුරුෂයෙක් ස්වාමීනි තියුණු කඩතුලකින් මගේ ඔළුවේ මුදුන හරන්නක් වගේ දැඩි වාත වේදයකින් හිත පෙළෙනවා ලොකු හිතේ එක්කමයි බුදුහාමුදුරනේ. අනේ ස්වාමීනි ඉවසන්න නම් බෑ මේ ඔළුවේ කැක්කුම. දැන් කියනකොට ඔබටත් මේ වගේ හිතේ කැක්කුම් ඇති වෙච්ච වෙලාවල් මතක් වෙන්නේ නැතිනේ. මට මතක් කරන්නේ මේ පිළිද දවසක හැන්දෑවේ පටන් ගත්තාම රැලි වෙල කරොත් ඒ රෝගී තත්ත්වේ පහුදාත් හැන්දෑව වෙනකම් ඒ රෝගී තත්ත්වේ මම ඉතින් මෙතනට කියලා මට හැදුනයින් හැදුන්නේ නැහැ මේ ඔළුවේ කැක්කුම. දැන් ඔයගොල්ලන්ට එහෙම වෙතිනේ නේද? ඒ නිසාද පාපුණ හාමුදුරුවෝ හැදුනයින් හැදුන්නේ නැහැ බුදුහාමුදුරුවෝ මේව නම් ඔළුවේ කැක්කුම. නිකන් කාරල වත්තේ මම ඔබට තේරුම් ගන්න මට පාස් වෙන්න කියන්නේ. දැන් අනේ ස්වාමීනි ඒ විතරක් නෙවෙයි තව උපමාවකින් කියනවා නම් බලවත් පුරුෂයෙක් අරගෙන නැත්තම් කොහුලනුවක් අරගෙන රෙලිපයක් අරගෙන ස්වාමීනි මට තව උපමාවක් මතක් වෙනවා. දැන් හිතුනේ කලෙද නෑ වගේ කියලා නේද? වල කොතර උපමා මතක් වෙනවද කියලා. ස්වාමීනි ගෝඝාතකෙක් කියන ගවයන් ඝාතනය කරන කෙනෙක් හෝ එයාගේ අතවැසියෙක් ඒ ගෙරි කපටක් අරගෙන ගෙරින්ගේ බඩ කපනකොට ඒ ගෙරින්ද යම් වේදනාවක් කෙලවට මටත් ඒ වේදනාව වෙනවා ස්වාමීනි. වෙනත් යන්නේ ඒ වගේ වේදනාවක් නම් අපි විඳින්න සූදානම්කින් අත්දැකීම් සාධකුට හරි තීව්‍රතාව දීලා සතෙකුගේ ඝාතනය සිද්ධ කරලා ඒ සතගේ මස් මාංශ වලින් අපේ බඩ පුරව ගන්නවා නම් ඒ වගේ සතෙක් මරන්න අපි යම් කිසි ආකාරයකට සහයෝගයක් දෙනවා නම් සතෙක් මරනවා නම් භුක්ති විඳීමෙන් හෝ ඒකට සහායක වෙනවා නම් අපි ඒ දුක බලාපොරොත්තු වෙන්නේ සංසාරික ජීවිතේ. කියනවා ගෙඩි කපන කැත්තකින් බඩ කපනවා වගේ ස්වාමීනි. වැඩි වාත වේගයකින් අද අපි කියන විදිහට ગેස්ට්‍රයිටිස් කියලා අපි කියන්නේ. මම භාග්‍යතුන් වහන්සේ අර මං කිව්ව විදිහට වේදනානුපස්සනාවට ආйти කතා ගණනාවක් දහම් කරුණු ගණනාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් වේදනාවෙන් ඉන්න එක්කනට ඒ වේදනාව ගැන, ඒ වේදනාවේ ස්වභාවය ගැන, ඒ වේදනාව ඇතිවීම හේතු ගැන, ඒ වේදනාව නැති කරගන්න මෙනෙහි කළ යුතු දේ ගැන දහම් දෙසමක් කරනකොට ලොකු සැලසීමක් ලැබෙනවා පින්වත්නි. අර මං කොට පවතින ජීවිතයේ දුක් කරදර වලට ධර්මයේ ලොකු උපකාරයක් ලැබෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ එවැනි ධර්ම දේශනාවක් කළා පාකුණාහඳුරෝ ඒකේ සතුටටපත් කළා. තෙද ගන්නවා. මුලස්කෙන් ඒකල වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරපු ටික වෙලාවකින් පාකුණාහඳුරෝ කාලක්‍රියා කළා. මරණ වෙලාවේ උන්වහන්සේ ඉන්දියන් හරිය ප්‍රසන්නයි පින්වත්නි. අපි බොහෝ දෙනෙක්ගේ මරණයන් සම්බන්ධව බොහෝ දූ දරුවෝ සමහරට අපට කියනවා අපේ හඳුරන ටික වෙලින් තමයි අපේ අම්මා හිටියේ. තාම බොහොම පින්නාන්තර කෙනෙක්. නමුත් මරණාසන්න වෙලාවේ අපේ හඳුරන්නේ බොහොම ප්‍රසන්න වුණා. නිකන් hina වුණු ස්වභාවයකින් තමයි හිටියේ අපේ හඳුරන්නේ. ඉතින් එහෙම අත්දැකීම් කියන්නේ මේ වණ හුඟක් ඇයි එහෙම උනේ කියලා තේරුම් ගන්නටත් හොඳ දෙයක්. ඔබටත් මටත් මරණාසන්න වෙලාවේ ප්‍රසන්න මුහුණකින් නියැදෙන්නට පුළුවන් නම් ඒකට බලපාන හේතු අතරින් එකක් දෙකක් මේ දේශනාව තුළින් මතුවෙනවා. අනදහම්දුරෝ දැන් මේ සිද්ධිය දැනගෙන පකුඩ හාමුදුරුවෝ කාලක්‍රියා කළා කියලා වාග්යතුන් මහන්සියලාට වැදලා කියන විදිහ. ස්වාමීනි
ඔබ හන්දේ වැඩමවල ටික වෙලාවක් කියමු පාක්කුණ අහම්තුරු කාලක්‍රියා කළා. හැබැයි මරණ අවස්ථාවේ උන්වහන්සේගේ ඉන්ද්‍රියන් විශේෂයෙන් ප්‍රසන්න වෙලායි තිබුණේ ස්වාමීන් වහන්සේ. ආනන්ද කුමක් නිසා පාක්කුණ වික්ෂණවගේ ඉන්ද්‍රිය ප්‍රසන්න නොවේ? ඉතින් ඒක මට පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඒකාන්තයෙන් පාක්කුණ අහම්තුරුගේ ඉන්ද්‍රිය ප්‍රසන්න වෙන්න ඕන ආනන්ද. හේතුව ආනන්ද පංචෝරම්භාගී සංයෝජන වලින් නොමිදුණු ඒ පාක්කුණ වික්ෂණවගේ සිත ඒ ධර්ම දේශනාව අහන පංචෝරම්භාගී සංයෝජන වලින් විමුක්ත වුණා. ආනන්ද නිසිකල බණ ඇසීමෙහි ඒ වගේම නිසිකල ඒ අර්ථ පරීක්ෂා කරගෙන ඉදීමේ ආනිසංස 6ක් තියෙනවා. මම කතා කරන්නේ තවම ධර්ම ඇසීමේ ආනිසංස 6ක් තියෙනවා. එතකොට ඔන්න බලන්න එතනදී ඔබට යම්කිසි අවබෝධයක් අවශ්‍ය වෙයි කියලා හිතනවා පංචෝරම්භාගී කියන්නේ මොකක්ද කියලා අපිට තව ටිකකින් ඒ ගැන සාකච්ඡා කරමු. දැන් කරුණු කීයක් කිව්වද ධර්ම ඇසීමේ ආනිසංස විශේෂයෙන් මරණසන්න වෙලාවේදී 6ක් කිව්වා. ඒ 6 තව විස්තර කළේ නැහැ. ආනන්ද ශාසනේ ගිහි මම ලී කැලක් කොට චූටි බුදු පිළිවෙත් තියන්න එපා. හැම ගෙදරකම අඩි කහමාරකවත් හොඳට ඇහැට කනට පේන. අඩු ගානේ ඔබේ මරණාසන්න වෙන වෙලාවේ ඔබට වඩා අඩි 10ක් 12ක් ඈතින් තියෙන බුදු පිළිමේ උනත් ඔබට හොඳට දර්ශනය වෙන්න පේන ආකාරයට කියලා තියන්න පුළුවන් වුණොත් එනත් ඔබට පියවි හැටත් ඒක අරමුණු කරගන්න පුළුවන්. හැමදාම උදේට හැන්දෑවට දවල්ට ඔබ මේ බුදු පිළිමේ අරමුණු කරගෙන තියෙන නිසා. හැම ගෙදරකම බොහෝ වෙලාවට 3 වේලක් බුදුන් වඳිනවා. අඩු වශයෙන් 2 වේලක්වත් බුදුන් වඳිනවා. බැරි වුණොත් නිදහසේ 1 වේලක් බුදුන් වඳිනවා හැන්දෑවට. ඒක පුරුද්දා බවට පත් කරගන්න ඕනේ. ඒ භාග්‍යතුන් අන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අසාගත්තු මතකයන් තියෙනවා. මේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම කොටස දේශනා කළා නොවේදයි පින්නත් ඔබට මේක අතිරේක කාරණාවක්. හැම ගෙදරකම පිරුවාණා පොත් වහන්සේ වත් අඩු වශයෙන් තියෙන බව මා දන්නවා. ඒ වගේම හස්තකාර ග්‍රන්ථය කියලා අපි හැමදාම කතා කරන ධම්මපදයේ පොත් වහන්සේ නමකුත් තියෙනවා. මේ බුදුන් වහන්සේ තැන මේක අතර මෙතන තියලා බෑ. පින්නත් ඔබ බුදුන් වහන්සේට ගාථා කියන්නට පැයක් ගන්නවා කියලා අපි හිතමු. පින්වත්නි ඔබට එක දවසකට එක ගාථාවක් ගන්න ධම්මපදේ. ධම්මපද විවරණය කියන පොත තියෙනවා. ඒක සාහතව සරල පොත් තියෙනවා ධම්මපදේ. භාග්‍යතුන් වහන්සේගේ ධම්මපදයක් එකේ තියෙන ගාථාවක්. නිදාන කතාවකුත් තියෙනවා. අර බුදුන් වහන්සේට පැයක් ගන්න එක පැය භාගයකට අඩු කරගත්තත් කමක්. ඉතින් පැය භාගයේ අර ධම්මපදේ ගාථාවක් කියලා ධම්මපදේ ගාථාවේ තියෙන තේරුම. ඒ වගේම ඒ ගාථාව දේශනා කරන්න හේතු. දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන. බොහෝ විට මේ බොහෝ සූත්‍ර දේශනා තියෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔබට බුදු ගුණ විතරක් නෙමෙයි දහම් ගුණ ධර්මයක් බුදුරජාණන් වහන්සේ ආශ්‍රයයෙන්ම දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ආශ්‍රයයෙන් දකින්න පුළුවන්. ඔබ යම්කිසි ආර්යයන් වහන්සේ නමකින් නැත්නම් වික්ෂණ වහන්සේ නමකින් නම් බණාලා තියෙන. ඔබට බුදුරජාණන් වහන්සේ දිහා මරණාසන්න වෙනාවේ බලාගෙන හිටියත් ඔබට දහම් දෙසුමකුත් ඇහෙනවා. භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම දේශනාවක් සමහරට ඇහෙනවා. මොකද ඔබ නිතරම බුදුන් වහන්සේට ඒක මනසට පුරුදු කරගෙන තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. යම්කිසි ගියෙකුට වේවා පැවිද්දෙකුට වේවා මරණාසන්න වෙලාවේ තථාගතයන් වහන්සේ දකින්න ලැබෙනවා. තථාගතයන් වහන්සේ ඔහුට ආදි කල්යන මධ්‍ය කල්යන පරිශ්‍රාම කල්යන දහම් දේශනා කළා නේද? පිරිසිදු බඹසර ප්‍රකාශ කළා නොවේද? ඒ මොහොතේම භාග්‍යතුන් වහන්සේ දකින්න අසාගෙනම ඉන්නට ලැබුණත් ඒක ලොකු ලාභයක්. එසේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව දකින්න බැරි වුණත් අද වුණත් ඔබට මට මනසින් අරමුණු කරගත්තොත් මම හැමදාම පින්වත් ඔබට මතක් කරලා තියෙනවා. සාදු සාදු මේ මා කළ පින් පෑදී පෑදී කිවේවා. ආදී නොදැන කළපව් සේදී ගෙවේවා. ජාති දුකක් විපතක් කිසිම කලකට නොවේවා. සාදු සාදු මෙපින් බලයෙන් නිවන් සම්පත් ලැබේවා. ඒක එකක්. අනිත් එක තමයි ඒකම මෙහි කරන්න ඕන. මරණදී මට කිසි දුකක් නොවේවා. මරණදී මට කිසි බියක් නොවේවා. මරණදී මට කිසි සොවක් නොවේවා. මරණදී කළ පින්කම් සීවේවා. මේ අන්තිම පද විතරයි වෙනස් කරගන්න ඕනේ. ඔබට තමන් කළ බොහෝ දේවල් මේකට එකතු කරන්න පුළුවන්. මේක දිගින් දිගට මානසිකාර කරලා හුරු වෙච්ච ඔබට උත්සාහයකින් තොරව කාර්ය පෙළඹවීමකින් තොරව මරණසන්න වෙන වෙලාවෙ මරණදී මට බුදු රුවම පේනවා. අන්න ඔබ අර අඩි කමාරකදී හොඳට හැර ගන්න පේන තිර ප්‍රතිමාව හිතට හුරු කරගෙන හිතනවා මේ බුදු රුවමයි මට නම් මරණසන්න වෙලාවේදී අරමුණ වෙන්න. ඔබ බුදු පිළිමයක් තෝරන කොටත් එහෙමයි. ඔබ හිතට වඩාත් ප්‍රසන්න බුද්ධ ප්‍රතිමාවක් තෝරගන්න ගෙදරකට.
ගෙදරට බුද්ධ ප්‍රතිමාවක් තෝරගන්න. ඔබ ගේ ගෙවදින පින්කමකට ඔබට යන්න සිද්ධ වුණොත් නැත්නම් උත්සවයකට ආරාධනා කළොත් ඔබ ඉස්සරම ගේ හදලා ඔබ දන්නවනේ මේ ගෙදරට මට කවදා හරි ආරාධනා කරයි කියලා ඔබ කලින් කියලා කියනවා. ඔය ගෙදර ප්‍රතිමාව දෙන්නේ මමයි. හැබැයි මට ඕන එකක් නෙමෙයි. ඔයාලා එන්න ඕන ප්‍රතිමාව තෝරන්න යන්න මාත්‍රේ. නිකන් ඔතන කියලා මොන තෑග්ගද දෙන්නේ කියලා හිතනවට වඩා හොඳයි විනිවිදයට තෑග්ග. මේවා ජීවිතේ අපි පුරුදු කරගන්න. පන්සලක බුදු පිළිමයක් පූජා කරන එක විතරක් නෙමෙයි ආනිසංස. හැම ගෙදරකටම දැන් ඔබ ගම්කිටි ගෙදරකට ගියාම අපි හිතමු. අහිතක දුප්පත් ගියා. ඔබට යමක් කරන්න පුළුවන්. ඔබට පේනවා ඒ ගෙදර තාම චෝටි බුදු පිළිමයක් කියලා. ඒකත් අර ස්ටොප්පේ කන බොන ආගම් ඔබට හිතනවා මගේ සල්ලි ටිකක් තියෙනවා මට පින්කමක් කරගන්න හොඳ වෙලාව. පන්සලේම නෙමෙයි පින්කම් කරන්න ඕනේ. මේවා ඉගෙන ගන්න. අර ගෙදරට ගිහිල්ලා කියනවා මට ආසයි ඔයාලට බුදුන් වඳින්න බුදු පිළිමයක් පොන්ති බුදු කුටියක් එක්ක හදලා දෙන්න කැමැත්තක් තියෙනවද කමක් නැද්ද? ඒගොල්ලෝ කිව්වොත් අනේ කොච්චර එකක්ද? මාත් හිත ඉන්නේ මට කරගන්න බැරි කම මිසක් කියලා එහෙම කියලා ඉතින් හරි ආදරෙන් ආසාවෙන් මේක මේ පිළිගන්නවා නම් පින්නේදී ඔබට පුළුවන් නම් පුංචි බුදු කුටියක්. වෙනෙන බුදු පිළිමයක් එහෙම නැත්නම් ඒ බුදු පිළිමේ දියලා ගන්න. අනේ කහමාර විතර පොඩි ආසනයක් හරි ගන්න. බුදු පිළිමයක් හදලා දෙන්න පින්නත් හරි පින්කමක්. ඒක අර පිළිසි කුට්ටමක් අරගෙන යනවට වඩා ක්‍රියා සෙට් එකක් අරගෙන යනවට වඩා සෝපාවක් ගිහින් දෙනවට වඩා මහ පින්කම. කොච්චර ඇති හැකි කෙනෙකුට උනත් එවැනි උදව්වක් කරන්න පුළුවන් එක පින්කම. කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඔබේ ගෙදරට හරි මං හරි ආසයි බුදු පිළිමයක් පූජා කරන්න කමක් නැද්ද කියලා ඔබෙන් ඇහුවොත් ආඩම්බරකම එහෙම තියාගන්න පාපෝ අපට බුදු පිළිමයක් ගන්න බැරුවට නෙමෙයි මේ ඉර නතුවටයි මේ නෑ එහෙම කවදාවත් ඉක්විදේට කතා කරන්න එපා මොකද එහෙම වටිනාකමක් දෙන්න හදනකොට අනේ කොච්චර එකක්ද අනේ හොඳයි මම අපේ හාමුදුරුවන්ගේ උත් අහලා බලන්නම් එතකොට අපි මේ ගෙදර බුදුන් වහන්සේලා බුදු පිළිමයක් වද කරන්න උත් හාමුදුරුවෝ උපදේශයක් දෙයි අලුත් බුදු පිළිමයක් ගේනකොට ඔබට ලොකු ප්‍රශ්නකුත් එනවනේ වාස්සේ එතකොට අපි බුදුන් වහන්සේලා බුදු පිළිමයට මොකද වෙන්නේ කියන්නේ එතකොට ඒ ස්වාමීන් වහන්සේලා ඒ අවබෝධයෙන් යම් කිසි පිළිතුරක් දුන්නාම යම් කිසි විසඳුමක් දුන්නාම ඔබ ඒක ක්‍රියාත්මක කරන්න මම මේක මේ දහමනුව කියන්නේ මේක මෙහෙමයි කරන්න ඕන කියන නමුත් එපා කියන එකක් නම් තියෙනවා දැන් ඔය ගෙවල් වල තියෙනකොට මගුල් ගල් කඩනකොට කොස්ස වැදිලා බුදු පිළිමයට බෙල්ල කැඩෙනවා නේද? සමහරගේ අත් කැඩෙනවා නේද? සමහර ඒ වගේ කොස්ස වැදිලා හරි සුද්ධ කරන්න ගිහිල්ලා හරි නාහි කැඩෙනවා නේද? ඒවා අහන්නෙම නැහැ නේද තියෙනවා. පාරායිද තියෙන ඔය බෝධින් වහන්සේලා වටේට ඉන්නේ ආසභාග බුදුවරු. අඬ කැඩිච්ච ඒවා. හරියට දැඩි සත්කාරයක එකක් වගේ. ඒක කරන්න එපා. ඉතින් මට මේ මාධ්‍යකින් කියන්න බෑ ඒකට කරන්න ඕනද? ඒක පුළුවන් නම් පිළියම් කරවන්න. ඒක පාපයක් නෑ පින්න. නමුත් බුද්ධ රූපයට මොන හරි හේතුවකින් ඉඳලා බලුද්දක් මොන නිගරු කරන්න නෙමෙයි පාපින්න. මේක පන්සලේ බෝධිගාවයි ගිහින් කියන්න ඕන කැඩිච්ච බුදු පිළිම කියලා අපි හිතාගෙන ඉන්නවා. කවදාවත් ඒක කරන්නේ. ඒක ස්වාමීන් වහන්සේලාගෙන් උපදෙස් ගන්න බලන්න. උන්වහන්සේලා උපදේශ නැත්තේ. එතකොට දැන් ඔන්න මගේ භාග්‍යතුන් වහන්සේගේ රූපය දකිමින් ආදි කල්යන මධ්‍යේ කල්යන පරිසර කල් මුලින් යහපත් මැදින් යහපත් අගින් යහපත් සීලෙන් යහපත් සමාධියෙන් යහපත් ප්‍රඥාවෙන් යහපත් ධ්‍යානයෙන් යහපත් රූපාවචර මට්ටමින් යහපත් අරූපාවචර මට්ටමින් යහපත් ඒ වගේම නිබ්බාන ධර්මයෙන් යහපත් උදිත නොඑක ආකාරයක මේ ආදි කල්යන මධ්‍යේ කල්යන පරිසර කල්යන කියන ධර්මයේ තෝරන්න පුළුවන්. දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ සිරිමුයිමයි දේශනා කරන්නේ. එතකොට පිළිසුදු බඹසර ප්‍රකාශ කරනවා අර භික්ෂුවට මේවර ගිහියට මේවා. ඒ බුදුබණ අහලා කාගෙන්ද ජීවමාන බුදුරජාණන් වහන්සේ නමකගේ. දැන් මේ මූලිකව මේ ආනිසංසයයි කියන්නේ ඔබට අද ජීවමාන භාගතුන් වහන්සේ ඥානයේද කියලා විපිලිතර වෙනකොටයි මම මේ ඔබට අර ධම්මපදයේ කියවන්න පුරුදු වෙන්න. බුදුරජාණන් වහන්සේගේ බණ පදයක් අහන්න අපේ ওই ගෙදර තියෙන රේඩියෝ පිටත් බණ අහන වෙලාවට බුදු පිළිමෙලකින් තැම්පත් කරගන්න. හොඟක් වටිනවා. අපේ බුදු පිළිමේ තියෙන ඉස්තෝප්පුවේ බණ අහන රේඩියෝ තියෙන කුස්සියේදී ඉතින් ඒ නිසා බුදු පිළිමේ තියෙන තැනින් කියලා බුදු පිළිමේ දිහා බලාගෙන මේ බණ ටික අහන්න. මේ බණ භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මයයි නේද කියලා හිතාගෙන අහන්න පුළුවන්. දැන් භාග්‍යතුන් වහන්සේ අන්දහමට කියනවා ආනන්දය යම් කිසි භික්ෂුවක් වේවා ගිහියෙක් වේවා ඒ බණ අහන්න ඉස්සෙල්ලා ඕරම් භාගී සංයෝජන අනද මම ඔබට කිව්වා තෝරලා දෙන්නම් කියලා. ඕරම් භාගී කියලා කියන්නේ පහළට ඇදින කාමාවචර ලෝකයට ඇදෙන හතර පායල ඇදෙන ස්වභාවයෙන් මේ හිතේ ගොඩනගෙන්නේ. ඔය සංයෝජන පහක් නිසා. අර කියනෝනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප්පත පරාමාර්ථ කාමරාග පාටි. දර පහ. මම විවරණය කරන්න කාලේ නොවේ. ඉතින් දැන් ඒ ඕරම්භාගී සංයෝජන වලින් යමෙක් මරණයටපත් වුවාම එක්කෝ දිව්‍ය ලෝක 6ට, එක්කෝ මනුෂ්‍ය ලෝකෙට, එක්කෝ හතර පායට මේ 11 කාම භූමි වලට යම් කිසි හිතක් ඇදගෙන යනවාද? ඒ ඇදගෙන යනා වූ ඕරම්භාගී සංයෝජන අරධර්මය ශ්‍රවණය කරනවා. භාග්‍යතුන් වහන්සේගේ හෝ භාග්‍යතුන් වහන්සේගේ රූප කය අරමුණු කරන අද හැටියට.
යමෙකුගේ ඕරම්භාගීය සංයෝජන පහ සංසිඳනවාද ආන් ඒ පළවෙනි ආනිසංසයයි. නිසි කල බණ ඇසීමේ පළවෙනි ආනිසංසයයි. දෙවෙනි ආනිසංසය කියනවා ආනන්ද වික්ෂෝතකේ හෝ ගිහිකුගේ හිත පස්සෝරම්භාගීය සංයෝජන වලින් මිදුනේ නැතුව ඉන්න අතරේ එයාගේ මරණ අවස්ථාව ලඟ වෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ දකින්නත් ලැබෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දකින්න ලැබෙන්නේ මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ගැනයි මේ කතා කරන්නේ. නමුත් අපි අදට ගැලපෙන්න එක වෙනස් කර ගන්නවා. දැන් අපි දැඩි සත්කාරයේ කියන අවසාන වශයෙන් අපේ හුස්ම හෙලන. එහෙම නැත්නම් ගෙදර කාමරේ ඇඳේ නම් අපේ අවසාන හුස්ම හෙලන්න ඕනේ එතෙන්ද අපේ කවුරු හරි ස්වාමීන් වහන්සේ තමක් වැඩමුණා. නැත්නම් බණ දහම් ගන්න ගිහි උපාසකෙක් උපාසිකාවක් පැවිදි. කොයි වෙලාවෙද මරණාසන්න අවස්ථාව. එතකොට ඒ තථාගත ශ්‍රාවකයා දක්නට ලැබෙනවා අර රෝගියා මරණාසන්න වෙන්නේ කියලා. ඒ වගේම තථාගත ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේ දෙසූ දහමින් කොටසක් ප්‍රකාශ කරනවා අර රෝගියා මරණාසන්න නැත්නම්. ඒ බණ අහලා ඔහුගේ සිත අර ඉස්සලතෝගේ භාග්‍යවතුන් වහන්සේගෙන් බණ ඇහුවා. අරමටම ඕරම් භාගීය සංයෝජන වලින් හිත පොදව ගන්න ලැබෙනවා. දැන් ඔබ එහෙම පින්වත්නි ආනන්දවාර කියලා තියෙන සමහර ස්වාමීන් වහන්සේලා දැකලා කියනවා බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ. අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දක්නට නැති අපිට බණ අහන්නට නැති අපිට බුදුරජාණන් වහන්සේගේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඔබ වහන්සේගේ රූපකාය ඔබ වහන්සේගේ හඬ පෞරුෂය බුදුහාමුදුරුවෝ දැක්කා වගේ. බුදුහාර රූපකාය කරනව නෙමෙයි සසඳනව නෙමෙයි ඒ අහලා අර වික්ෂුව ආඩම්බර වෙනවත් නෙමෙයි. නමුත් සැදැහැති දායකයට ඇතිවෙන අද උතුරා ගිය ශ්‍රද්ධාව අර භාගතුන් වහන්සේගෙන් එදා දෙවිත් යම් ප්‍රතිඵලයක් ඇද්ද ඒ ප්‍රතිඵලය වාසනාවන්ත පින්නතුනේ අදත් ඒ ආකාරයෙන්ම ලබන. ඒකෙත් කිසි විවාදයක් නැහැ. ඔන්න දැන් දෙවෙනි ආනිසංසයයි කියු. තුන්වෙනි ආනිසංසය කියනවා ආනන්ද වික්ෂු නමකගේ හිත ඕරම්භාගයේ සංයෝජන වලින් මිදුනේ නැහැ. නමුත් දැන් මරණය ඔන්න මෙන්න කියන තැනයි ඉන්නේ. එතකොට ඉතින් තථාගතයන් වහන්සේ දකින්නත් නැහැ. තථාගත ශ්‍රාවකයන් දකින්නත් ලැබෙන්නේ නැහැ කියලා හිතමුකෝ. දැන් අnder මං කියෝගේ දැඩි සත්කාරයක කියලා. බුදුහාමුදුරන්ගේ රූපයක් පේන්නේ නැහැ. ස්වාමීන් වහන්සේනමක් පේන්නේ නැහැ. මෙහෙණින් වහන්සේනමක් පේන්නේ නැහැ. පැවිදිරුවක් පේන්නේ නැහැ. උපාසකෙක් උපාසිකාවක් බණ දන්නා කෙනෙක් මේ වෙලාවේ ළඟත් නැහැ. දැන් මොකද කරන්නේ? එහෙත් අසූ පරිදි ප්‍රගුණ කළ පරිදි අන්න මං අපේ සදහවතුන් මතක් කළේ ඒකයි. ඔබට මේ මරණාසන්න චිත්ත වීතියට උපකාර කරගන්න පුළුවන් විදිහේ ධර්ම කාරණා ටිකක් මේ දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබට දැන් බුදුරජාණන් වහන්සේ ළඟ නැහැ ශ්‍රාවකයෙකුත් ළඟ නැහැ. හැබැයි ඔබ බණ අහලා තියෙනවා. දැන් අද මේ බණ අහනවා කියලා හිතන්න. ඔබ අසූ පරිදි ප්‍රගුණ කළ පරිදි දැන් මම කොනේ හැන්දෑවට බුදුගුණ මනසිකාර කරන්න කියලා. හැම වෙලාවෙම ওই ශල්‍ය කර්ම වලට භාජනය වෙන අයට නිර්වින්දනයේට පෙර අන්තිමට මොකක්ද අපේ අන්තනේ මම මෙනෙහි කරනවා මම කියන බුදුගුණ ටික මෙනෙහි කරන්නද? පුළුවන් නම් උපරිම වශයෙන් උත්සාහ කරන්න ඔබ අධිෂ්ඨාන කරන්න. මරණයේදී මට බුදුගුණ සීවේවා කියන එක දිගින් දිගටම හිතට ප්‍රගුණ කරන්න. හිතට ප්‍රගුණ කරන්න. ඒකම තමයි බලවත් ශක්තිය වෙන්නේ. එහෙම නැත්නම් ඔබ වඩා සංයෝජනයෙන් හිත ලෙහා ගන්න පුළුවන් විදිහේ සූදානමක් දේශනාවක් ඇද්ද? ඒ දේශනාව මනසිකාර කරන්න. දැන් අසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මයේ සිතින් අනුවිතර්කණය කරනවා ආනන්ද සමහර කෙනෙක්. ඒ කියන්නේ මේ අනුවිතර්කණය කරන නැවත නැවත සිහි කරනවා. දැන් අපි අනුමෝදන් වෙනවා කියන්නේ. මෝදන කියන්නේ සන්තෝෂ අනු කියන අනු. පින්කමක් කළා කෙනෙක් කරල පින්කම ගැන ඇවිල්ලා කියනවා මම මෙහෙම පින්කමක් කරන්නේ ඇත්තද? අනේ සාදු සාදු කොච්චර හොඳද? තමයි හිතින් රූප මවමව බල අනුමෝදන් වෙන්න පුළුවන් කෙනෙක්. අද නම් ඉතින් නොයෙක් මෙවරම් තියෙන පින්කමක් කළාම ඒක මේ වීඩියෝ තාක්ෂණය හරහා වීඩියෝ කරගෙන අපිට ආපහු වෙන පෙන්න මේ බලන්නකො අපි කප්පුරු පූජාවක් කළා රුවන්වැලි දැයි. මේ බලන්නකො අපි කිරිහාර පූජාවක් කළා ජයසිරිමා බෝධිය. මේ තියෙන්නේ අපි කංචක පූජාවක් කළා. චීවර පූජාවක් කළා. මේ අපි කටන පින්කමක් කළා. මේ බලන්න මේක ලස්සන. එතකොට බොහෝම ආශාවෙන් බලන්න පින්නවා. තමහට ඒක පින්වත් ඔබට. තමහට අද කාලේ නම් ඔබට මේ වගේ දර්ශනයක් රූපගත කරලා ඇසිදිරියේ ඇස් අරගෙන ඉන්න රෝගීකුණ පේන්නේ නැරසුව දුකක් නේ. මොකද ඒ පිළිබඳ ලොකු සතුටක් උපදිනවා. මම මෙහෙම සරල කාරණාවලින් පින්නත් මේ ධර්ම දේශනාවට කරුණු එකතු කරන්නේ. ප්‍රායෝගික වෙන්නේ. එතකොට ඒ වගේ අනුවිතර්කණය කරනවා. අර කළ පින්කම් තියනවනේ පින්නත් නියම. ඔබ කළ පින්කම් වුණත් ඔබ හිතනවා මරණයේදී මට පින්කම් සිහි වේවා. අර මම ඔබට මතක් කළා වගේ කවි. අනුවිතර්කණය කරනවා. ඒ වගේම අනුවිචාරණය කරනවා. එහෙට මෙහෙට පින්කමක් ඔබ කරනකොට අපි ඒකනේ අනුශාසනා කරන්නේ පින්කම කරන්න පෙර අවස්ථාව මැද අවස්ථාව අවසන් අවස්ථාව හොඳට තුන්දෙනම අනුවිචාරය කරනවා. හිත හසුරුවනවා. දැන් පිටත් ඔබ හරකිනේ අනුවිචාරණය කරනකොට මේක ධානය මට්ටමේ හිතක් වෙනවා. දැන් මේ ලේසි කාරණාවක් නෙවෙයි. සරල වචන වලින් කියුවා.
වහලා තියෙන පළවෙනි ධ්‍යානය කියන්නේ මොකද්ද? විතක්ක විචාර පීති සුඛ ඒකග්ගත. දෙවෙනි ධ්‍යානෙ පටන් ගන්නෙ මොකද්ද? විචාරේ. එතකොට හිත අරමුණට නගා ගන්න ඕනේ නැහැ. අරමුණට නගාගෙන තියෙන සිතිවිල්ලක් තුළ අග හිත මුලට හිත අගට ඒ පින්කම් මෙලී කරනවා. අපි ඒක සංගතක් දාන්න නැතුණා කියලා. ඔබ සංගතක් දාන්න බඩමුට්ටු ගේන්නේ හිතාගත්ත තැන ඉඳලා. ලැස්තු හදාපු තැන ඉඳලා. ඊළඟට දානශාලාව සකස් කරපු තැන ඉඳලා. දැන් කියන්නේ ඒ හැලිවලන් ආදී දේවල් එකතු කරගත්ත තැන ඉඳලා. දාන ටික පිළිගන්නපු තැන ඉඳලා. ස්වාමීන් වහන්සේ පුද පිළිකර පූජා කරලා පැන් වලට පින් අනුමෝදන් කරලා. ඒතර පින්කම නිමාවටපත් කළා. එතෙන් පටන් ආපහු ගෙදර ආපහු පාරම්පරික තත්ත්වයට අරගෙන නිතර පින්කම ගැන එන යනත් එක කතා කළ අවස්ථා සියල්ලක්ම සිහිපත් කරනවා නම් අනුවිචාරණය එබඳු වෙලාවක ඔබේ ප්‍රාණය විරුද්ධ කරන්න ලැබුණොත් පින්වත්නි මේ පවතින ජීවිතේ නැවැත්ත කොච්චර සෝවාවක් වේද කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට ඒ පුණ්‍යකාමී සිටිවිල්ලම ඒ බුදු ගුණයම නැත්නම් ඒ දහම් පදයම බුදුරජාණන් වහන්සේගේ ආධාරයකුත් ඒ වෙලාවට නැතුව ශ්‍රාවකෙකෝ ආධාරයකුත් නැතුව තමන්ගේම හිතින් ධර්මයේ මානසිකාර කිරීම මේක තමයි ඉතාමත් වැදගත්. හැම වෙලාවෙම අපි සූදානම් සිටි යුත්තේ ඒක. දැන් මා දේශනා කළ ධර්ම කාරණා ගැන බලනකොට මම හිතනවා මෙන්න මේ ධර්ම දේශනාව මගේ මරණවන්තකයට මට අරමුණු වුණොත් කොච්චර වටිනවද? මේ මම හිතන නිතර ප්‍රගුණ කරන කෙනෙක්. නිතර ප්‍රගුණ කරන කෙනෙක්. මට මෙන්න මේ ධර්ම දේශනාව තමයි මරණාසන්නයේදී නම් පොතපත කියවන එක මා දේශනා කළ දේවල් නොව. භාග්‍යවතුන් වහන්සේ යම් දේශනාවක් අධ්‍යයනය කරනකොට මම හිතනවා මට මරණාසන්න වෙනාට මෙන්න මේ මාර්ගඵල චිත්තය මොකද වන ආකාරය පිළිබඳ මේ දේශනාව මට ආරම්භ වුණොත් කොච්චර වටිනවද? මහා තත්තාරීසික සූත්‍රය ආරම්භ වුණොත් එතන ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් 10ක් තියෙනවානේ. සම්මා ඥාන සම්මා විමුක්තිත් එක්ක. ඒ ටික මට ආරම්භ වුණොත් මට වෙන සරල දහම් කතා ආරම්භ නොවි. පරමාර්ථ ධර්මයක්ම අවබෝධ වුණොත් නැත්තම් සී වුණොත් ඒක මට ලොකු සැලසිල්ලක් වෙයි. සංයෝජන වල යම් පිටියක් ඇද්ද නැත්තම් එකක්වත් බින්දින තිබුණු හිතකට උනත් මෙන්න මේ සංයෝජන සිදින මේ දහම් දේශනා උපකාරයි කියලා මට හිතෙනවා නම් අන්න වෙනත් ඔබටත් ඒ විදිහට කියනවා. ඔබ විවිධ වූ ප්‍රියමනාප වූ දේශනා ශෛලියෙන් ඇති දේශකයන් වහන්සේලාට ඔබ ප්‍රියයි. ඒ දේශකයන් වහන්සේලාගේ දේශනාවලින් වඩාත්ම ප්‍රිය දේශනා කියනවා. වඩාත්ම ප්‍රිය දේශනාවක් හිතට ගන්න. හැබැයි ප්‍රිය දේශනාව මේ ආර්ථපූර්ණ විහිළුතහල් සහිත දේශනාවක් කරනවට මම කැමති නැහැ. මම කැමති ඒක පරමාර්ථ දේශනාවක් කරනවට. එකම දේශනාව හොඳයි කියලා හිතනොත් වඩාත් අහන්න පින්න. ඔබ නැවතත් දේශනා අහන්න. හැබැයි සමහරවිට නැවතත් දේශනා බෞද්ධයක් අහන්න නිකන් විනෝද වෙන්න තියෙන දේශනා. නිකන් එදිනෙදා ගමේ ගොඩේ කතා විතරක් නැත්නම් දේශනා. ඒක ඇත්තට වැදගත් වෙන්නේ නැහැ. මේ කතා කරන්නේ නිවනට තල්ලු කරගෙන යන ජීවිතයට ලොකු පන්නරයක් මරණාසන්න වෙන වෙලාවේ ලබා ගන්නට ලබා දෙන්නට පුළුවන් වුණොත් ඒකේ තියෙන වටිනාකම පිටා. දැන් ඔබ කරුණු තුනක් ඉගෙන ගත්තා දාන්න. හතරවෙනි කාරණේ තමයි අන්න යම්කිසි කෙනෙක් ඉන්න පුළුවන් අනාගාමී වෙලා. ඒ කියන්නේ ඕරම්බාගේ සංයෝජන පහ සම්සිඳනවා කියන්නේ අනාගාමී කියන එකයි පිටා. පැහැදිලි නේද? සංයෝජන තුනක් සංසිඳෙව්වොත් එයා සෝවාන් පුද්ගලේ, පහක් සම්පූර්ණයෙන් සංසිඳෙව්වොත් එයා සක්‍දාගාමී අනාගාමී කියන පදවි දෙකක් පාත් කරපු අනාගාමී කියන්නේ යම්කි අනාගාමී ශ්‍රාවකෙක් මරණාසන්න වෙලාවේදී තථාගතයන් වහන්සේ දකින්න ලැබුණොත් දහම් දේශනාවක් අහන්නට ලැබුණොත් ඒ කියන්නේ අනාගාමී උත්තරණය වුණත් මරණාසන්න වෙන වෙලාවේදී අර මම කියපු විදිහට අද කාලේ හැටියට නම් බුද්ධ රූපයක් ඒ වගේම ධර්ම දේශනාවක් ඔබ නිතර භාවිතා කරගෙන ඉන්න නම් අනාගාමී ශ්‍රාවකයන්ට ගොඩක් පහසුයි ඒක. එයාට දැන් භාග්‍යවතුන් වහන්සේ දිහා බලාගෙන මේ භාග්‍යවතුන් වහන්සේමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේමයි මම අහංකම් දෙනික මරණාසන්න වෙන වෙලාවේ අවදානේ ඒක පින්නත් එක්තරා නිර්මාණ රාත්‍රි දිව්‍ය ලෝකෙක වගේ හිතේ නිමවාගත්ත බුදුහාමුදුරුවෝගේ දහම් දේශන. ජීවමාන බුදුරජාණන්ගේ දහම් දේශන අහන්න ලැබෙනවා හොඳයි. නමුත් ඒ කාලේ දැන් නෙවෙයි කියන සමහරතු කියනකොට ඇහිලා තියෙනවා නෑ ඒ කාලේ තමයි දැන්. වාතුරාංශේ වක්කලියන්රට කියවනේ අපේහි වක්කලි විනාපෝතිකායන දිත් එහෙන. මගේම මාධ්‍යම බලාගෙන බණ අහන්න ඕනේ කියලා නීතියක් නෑ. දැන් භාග්‍යවතුන් වහන්සේ එදා 60 දෙනා වහන්සේ නමක් 60 දිශාවකට යොමු කරවන මාර්ගපරිණාමින් දී කළා. භාග්‍යවතුන් වහන්සේ දැක්ලා නෙමෙයි ධර්මය අහන. කාගේ ශ්‍රාවකයෙකුයි. ඉතින් අදත් ඔබට ඒ ප්‍රතිඵලය ලබන්නට පුළුවන් කියලා මම මේ කතා කරන්නේ. අනාගාමී උත්තරමයන් බොහෝසේ එයා කලින් ඉන්නේ ඇටත් කියලා දිනා මම මරා ගන්න උනොත් මට මෙන්න මේ ධර්ම දේශනාව මට ඇහෙන්න තරසක්. මට ඉතිරි සංයෝජන පාස් සංසිඳලාම දැනෙන්න ලැබුණොත් ලොකු දෙයක්. එහෙම නැත්නම් අනාගාමී තත්ත්වෙින්ම මේ වගේ ටික අහලා මට මැරෙන්න උනොත් මං එහි උපදින්නේ ආයේ මේ ලෝතලයේ මනුෂ්‍ය ලෝකවල හෝ දිව්‍ය ලෝකවල උපදින්නේ නැති ජීවිතේ. නිසා මට එතෙන් යන්න රංගේ සුද්ධාවාදවලට යන්න
අනාගාමී තත්ත්වයට ගිහින් එහි ග්‍රහත් වෙනවා මේ බණ උපකාර වෙනවා. ඒ නිසා භාගතුනාගේ රූප කායපට පෙනෙන පරිද්දෙන්ද ධර්මයක්ම ඇහෙන්න සලසන්න. එහෙමත් නැත්නම් මෙන්න මේ ස්වාමීන් වහන්සේ පුළුවන් නම් මට වැඩමෝලා. මම මෙන්න මේ දේශනාවට බොහොම ප්‍රියයි. ඔබ නමින් ආශ්‍රය කරන හාමුදුරුවන්ට ඒක කියලා තිබ්බොත් වැඩි හොඳයි කියලා මම හිතනවා. ස්වාමීනි ඔබ වහන්සේ මට ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා. එතකොට මගේ ඉන්න කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ අතරින් ඔබ වහන්සේත් එක නමක්. මම මරණාසන්න වෙන වෙලාව ඔබ වහන්සේට දැන කියා ගන්න ලැබුණොත් අනේ අපේ හාමුදුරුවනේ වැඩම කරනකොට සතිපට්ඨාන සූත්‍රයෙන් දාම් දේශනාවක් කරන්න. මම ඒකට හරිය ආසයි. ඔබ වහන්සේ ඒකට අනේ මට අනුකම්පාවෙන් සූදානම් වෙලා වැඩ ඉන්න ඕනේ. අපිට අපේ නම් හාමුදුරුවෝ පින්නත් අන්න ඒකනේ අපිට ඕන කරන දේ ඕන කරන වෙලාවට කරගන්නත් වෙනවා මේකත් ලොකු දෙයක්. විභාග විභාග දේශනා කරනවා. එහෙනම් තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් වැඩමෝලා අර ආදි කල්යන මධ්‍ය කල්යන පරියෝසాన කල්යන එක එකනට මාර්ගඵල මට්ටම චිත්ත මට්ටම ප්‍රඥා මට්ටම ශ්‍රද්ධා මට්ටම අනුව තමයි මේ ධර්ම දේශනාව ප්‍රගවෙන්නේ. සමහර කෙනෙකුට අවශ්‍ය කරන්නේ අනාගතනට ශ්‍රද්ධා දේශනාව. එයා කලපින්කම් දීකර දීමක්. අපි විභාග කලාවට කරන්නේ කලපින්කම් දීකර දීම පමණයි. ඒකට හේතුව බොහෝ වෙලාවට අපි දන්නේ නැහැ තව කෙනෙකුගේ ආධ්‍යාත්මය තුළ එයා යම්සි මාර්ගයක ඵලයක පිහිටලා ඉන්නවා කියන එක. ඒ නිසා මාර්ගඵලලාභියා තමන් අහවල් මාර්ගඵලලාභී දීපත්වයේ ඉන්නේ කියලා කියන්න ඕන නැහැ. නමුත් දේශකයන් වහන්සේ නමකට ගෙදරින් හරි කියලා තිබොත් මට මෙන්න මේ දේශනාව පුතේ ආන්න තරත්තර පොත් මම අනාගත වෙන වෙලාවට මට ඒක අහගෙන මැරෙන්න ලැබුණත් ලොකු දෙයක් කියලා. මොකද මම දන්න ගොඩ දෙනෙක් ඉන්නවා පුතේ එහෙම මේ ඇදෙනායි. මම ඔබට අද මේ මරණයට මුහුණ දීම සඳහා සාර්ථක මුහුණ දීම සඳහා අපි සාර්ථක මුහුණ දෙනවා කියන්නේ හිටි ගමන් මේ පංචමෝර කර්මය අදින්න නැතුව මල හරි ෂෝක් මාරන්නේ එහෙම නෙවෙයි. මේ තමයි වාසනාවන්ත වන්නේ. අනිත් එකක්වත් වාසනාවන්ත වන්නේ නැහැ අපි. වාසනාවන්ත වන්නේ හදා ගන්න ඕන. ඒ හදාගන්න ක්‍රමේ භාගතුන් කොහොමද ලස්සන දේශනා කරලා තියෙන්නේ. එහෙම එතකොට දැන් කරුණු පහක් කිව්වා 6 වෙනි කාරණේ කියනවා අග්ගුණට මේ මොහමඩේ ජිලාවක් ඇතුළා කියන එක මුදු වෙන්න දෙයක් නෙවෙයි. උන්වහන්සේට මාවත් හම්බ වුණා. ආනන්ද ඔබ වෙලි ශ්‍රාවකයෙකුත් හම්බ වුණා. බලන්න දීප්ත වටිනාකම. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ හොඳට ධර්මයේ දරාගෙන අඩු විතරණය කළා. ඒක තමන් වහන්සේගේ හිතින් තමන් වහන්සේම ඩය ගත්තා. ඒ නිසා පාග්ගුණ හම්බුනෝ මේ උත්තරීතර දහම් කාරණා ටික අරමුණු කරගත්තා. එහෙම නැත්නම් නිවන අරමුණු කරගත්තා. ආනන්ද ඒ නිසිකට දහම් සීමේ ආනිසංසයි කියලා දේශනා කළා. ඉතින් අද අපට ආනිසංස දේශනාව පවණයි කාලේ තියෙන්නේ. පින්නදී ඔබට අද දහම් සීමේ ආනිසංසාරා ජීවිතයට යමක් එකතු කරගන්න ලැබුණා නම් එය ඔබට ලැබෙන අවතින ජීවිතයටත් වඩා නවතින ජීවිතයට පෙරව නවතින මරණාසන්න වෙලාවට නිවන දක්වා නවතින ජීවිතයට ඕරම් භාගී සංයෝජන පහත් සංසිඳුවා රහත් ඵලයේ කරා ළඟාගෙන ධර්ම මාර්ගයේ හිත පිහිටුවා ගැනීමට එනම් ඒ බඳු දහම් කරුණක් සූත්‍රයක් සූත්‍රහරා කවඩා කරගන්න. පින්නතවට ඒකාන්තයෙන් මේ පුණ්‍ය ශක්තිය හිත පෙළඹේවා. පින්නතේ ඔබට මරණාසන්න මොහොත මා දහම අනුසීපත් කරලා වාසනාවන්ත මරණයක් ඔබට උදා වේවා. පවතින ජීවිතය හැම වෙලාවෙම මරණයට සූදානම් වන ජීවිතයක් වේවා. පවතින ජීවිතය ඒකාන්තයෙන්ම නිවනට සූදානම් වන ජීවිතයක් වේවා. හැකි උපරිම ඵලයට හිතපත් කරගෙන හැකිනම් මහරහත් පදවිය හෝ ඊට දෙපිටින් අනාගාමී ඵලයට හෝ පැමිණ ඔබට අවසර හොත් එළඹෙන මේකින්කම පාරමිතාවක්ම වේවා කියලා අතිශය මෛත්‍රියෙන් යුක්තව ප්‍රාර්ථනා කරන්නේ. කැමැති ධර්මදේශනාව සමාරම්භයේ මාතෘකාවක් කළා වගේ අංක 5න් දී 18 ආර් නිවසෙහි NHS රාජ්‍යලුගම නිවසේ පදිංචි කුසුමා ජයතිලක මහත්මිය ඇතුළු දූ දරුවන් අද දවසේ මේ උදාර පින්කමේ දායකත්වයේ දරමින් ලේලෙනරු බෑනනෝරු සමගින් මොනුකුරුමි නිපියන්නේ කරාශී කරගෙන අපේ කුසුමා ජයතිලක අම්මා මේ පින්කමේ දායකත්වයේ දරන්නේ එම නිවාසයේ වාසය කළ මෙරටන් ජයතිලක පින්වත්නි තුමාණන්ගේ අභාවයේ 2021 හත්වෙනි මාසයේ 8 වෙනි දිනට සිදු වෙලා 3 මාසයක් ගත වීම නිමිති කරගෙන පින් අනුමෝදන් කරන්නයි. එනිසා විශේෂයෙන් මේ උදාර පින්කමේ ශක්තිය බොහොම බලවත් ලෙස ඒ පින්වත් පින්තුමාණන් වහන්සේගේ ආයති ජීවිතය සෝබම්බත් කරගන්න උපකාර වෙනවා කියලා මම කල්පනා කරනවා. බොහෝ අය අභිනව භවයේදී සියුම් ශරීර ලබා මේ වගේ දහම් අසාගෙන තමන්ගේ පුණ්‍ය ශක්තිය ප්‍රබල කරගන්න තැනක ඉන්නවා. ඒ නිසා එබඳු ඇත්තන්ට මේ පරලෝක ජීවිතය සෝබම්බත් කරන ධර්ම කාරණ වලින් යුක්ත දේශනාවක් බොහොමත්ම ඉමහත් ප්‍රතිඵලදායක වෙන්නට පුළුවන්. ඉතින් මෙලෙස ජයතිලක මහත්මයාගේ දෙමව්පියනුත් මේ සිහිපත් කරනවා. ඥාතින් ඇතුළු නියපරලෝකයේ සියලු දෙනාට පින් අනුමෝදන් කරන උදාර ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන මේ පින්කමේ සකල ප්‍රාර්ථනා සිද්ධ වේවා. ඒ වගේම ඊටම ආදරෙන් ගෞරවයෙන් ධර්ම දේශනා කළ මට අපේ සදහවතු නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඒ වගේම සුජීවත් පවුලේ හැමත සෙත් පැතීම අද දවසේ දායකත්වයෙන් ගන්න පින්තුන්ගේ අරමුණයි. ඒ සකල අරමුණු එලෙසින් විශ්ව සිද්ධ වේවා.
පරම රමණීය නිබ්බාන ධාතුවෙන් සැනසෙන්න මේ පින්කම බුදු පාමුල පාරමිතාවක්ම වේවා කියලා අධිෂ්ඨාන කරමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ඔබ හැමට සම්මා සම්බුද්ධ සරණයි සම්මා සම්බුද්ධ මෙතෙක් පාමුල ධර්මානුශාසනාවයි නිමාවටපත් උනේ. මට මේ ධර්මදේශනාව ශ්‍රවණය කරනකොට දැනෙන්නේ ධර්මදේශනා අතර සතියන්ත සෙනසුරාදා ඉරිදා දවස් දෙක ඔක්කොම එකට බද්ධ වෙලා තිබෙන වාය කියන කාරණේ තමයි බොහෝ වෙලාවට දැනෙන්නේ. හේතුව මේ අපේ ගෞරවනීය කැටවල නායක හාමුදුරුවෝ, ඒ වගේම පූජනීය පල්පල ගෞතම ස්වාමීන් වහන්සේ, ඒ වගේම පූජනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා කියන ධර්මදේශනාවල එකට එකිනෙක සම්බන්ධතාවයක් තිබෙනවා. ගම්ගලක පුරුක්සේ මනාව ඇමිලා තිබෙන්නේ නැත්නම් අර මුතුමාලයක් එවනවා වගේ වටිනාම දායාදයක් ඒ කරවට බලන් ගන්නට අපේ හිතට එකතු කරන්නට තමයි උන්වහන්සේලා උත්සාහ දරන්නේ. ඒ නිසා පහුගිය සතියේ ඊට පෙර ආතුව පොයේ දවසේ අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ මරණය සම්බන්ධව දේශන මාලාවක් සිදු කළ ඒ වගේම අද රාත්‍රියේ සිග්නේත සුපුව අපි කලින් පටිගත කරන වැඩසටහන දෙසිනේ ඔබට සමීප කරවන්නේ බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ සිතුවිලි පිළිබඳව සහ අපි සිතුවිලි කොහොමද අරමුණු දැයගන්නේ සහ මරණයට ඒ අරමුණු බලපාන ආකාරය පිළිබඳ දේශනා කළ අද අපේ හාමුදුරුවෝ කරපු දේශනාවත් ඉස් සමගාමීව බොහොම අපූර්වට කියලා පුණා. ඉතින් මම හිතන්නේ මේ සෑම ස්වාමීන් වහන්සේ නමකගේ අරමුණ බවට පත් වෙන්නේ යහපත් වූ අර්ථවත් වූ කාලීන වශයෙන් අපි විඳින පීඩාවන් හඳුනාගෙන ධර්මයේ නම් වූ ඔසුවෙන් අපේ හිත සුවපත් කරන්නට. ඉතින් මේ මඟ අදත් අපිට පහදලා දෙන්න අපේ නායක හාමුදුරුවෝ කම්පාමිලි ස්වාත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරුවන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ අපේ හාමුදුරුවන් වහන්සේට ලැබේවා. උතුම් වූ ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවනම් බවට පත් වෙනවා. අනිත් පසින් මේට අවශ්‍ය වෙලා තිබෙනවා පුළුවන් නම් මේ පලංචි චෛත්‍ය පිළිසකර කිරීමට යොදා ගැනීමට පලංචි ලබා දෙන්නට පුළුවන් නම් ඒ දින කීපයට. ඒ නිසා මම මේ සඳහන් කරපු ප්‍රදේශවල යම් කෙනෙක් ඉන්නවා නම් දානපති කෙනෙක් සඳහන් අවසර උදව් කරන්න කෙනෙක් ඉන්නවා නම් අපි ඔබට සිහිපත් කරනවා ඒ යකඩපත පලංචි සඳහා මේ තියාගන්න නෙමෙයි ඒ දින කීපයට චෛත්‍ය පිළිසකර කිරීම උදෙසා ලබා දෙන්න පුළුවන්කමක් තිබෙනවා නම් ලබා දෙන්න කියලා අපි ආරම්භයේදීම සිහිපත් කරනවා. 071 350 82 22 071 350 82 දුරකථන අංකයට තෙන්නකොන් මහත්මයාට කතා කරලා ඒ බව දැනුවත් කරන්න කියලා ඔබට සිහිපත් කරනවා. අපි හැමෝටම අපි සාකච්ඡාව ආරම්භ කරමු. මේ ධර්මදේශනාව ආගෙන ඉන්න තරම ධර්මදේශනාව අවසානයේ සිහිපත් කළා වගේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ පහුගිය දින කිහිපයේදී මේ ආශ්‍රිත මාතෘකාවකින් මේ ධර්ම දේශනාව කළේ. ඒ වගේම අපි ඉරිදා අද රාත්‍රියේ ප්‍රචාරය වන සිග්නේත සුපුව කලින් පටිගත කරන විට අපේ පූජනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේත් මේ ආශ්‍රිතවම තමයි ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ. උන්වහන්සේ මට මතකයි අපූර්ව කියමනක් සිහිපත් කළා. පෙර පින මේ පුණ්‍යයේ නැත්නම් අපි කරපු කුසල බලයේ අපේ උත්පත්තියක් ලැබුණා. මනුෂ්‍ය උත්පත්තියක් ලැබිලා අපි පෙරදිලා තමයි මරණයටපත් වෙන්නේ බොහිට. ඒ උතුම් දෙයක් ලබාගෙන අපි පෙරදිලා මරණයටපත් වෙන නැත්නම් අපි අකුසලයට නැඹුරු වෙලා නිරේ යනවායි කියන කාරණා සිහිපත් කළේ. ඉතින් මේ අතරතුර කාලය කොහොමද වැඩදායකව යොදාගන්නේ කියන කාරණය තමයි මිනිසුන්ට ඒත්තු ගන්නවන්නට පහදා දෙන්නට ඕන කියන කාරණය උන්වහන්සේ සිහිපත් කළේ. ඔබ වහන්සේ හරියටම කළා. ඉතින් මේ කාලීනවද ස්වාමීන් වහන්සේ දැන් අපිට යම් කාරණාවක් පසක් වෙනකොට නම් බොහෝ වෙලාවට දෙන දේ තමයි ඒ අදාළ වූ විෂයන්ම බොහෝ විට සාකච්ඡා කරනවා. එසේ සිදුවන්නට විශේෂ හේතුවක් තිබෙනවාද? න්‍යාය එලෙස පවතින්නට විශේෂ හේතුවක් තිබෙනවාද? ස්වාමීන් වහන්සේලා අතර හමුවීමක් සම්බන්ධතාවයක් නොමැතිවුවත් ඒ තත්ත්වය අපි දකින්නේ ස්වාමීන් වහන්සේම මොකක්ද විශේෂත්වයේ සඳහා? පිළිනැති ඔබ හැම දෙනාටම තුනුරුවනේ අප්‍රමාණ ගුණානුභාව බලයෙන් උතුම් ධර්ම අවබෝධයමයි මා ප්‍රාර්ථනා කරන්නේ. ඒ උතුම් ධර්ම අවබෝධය කරා යන ගමනට අවශ්‍ය වාරුව සපයන පින්කම් වලින් දැන් සුළු මොහොතකට පෙර මොරාගල සිට දෙත් ශ්‍රාවක පින්නතුල්ලා තමන්ගේ ශ්‍රද්ධාව අභිජනනය කරගනිමු. තවත් පිරිස එකට එකතු කරගෙන ශ්‍රද්ධාව සංවර්ධනය කරගනිමු. අතිශය උදාර මහා පින්කම් කීපයක නියැලී සිටින බව ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය සපයන්නට පුළුවන් ආකාරයට දායක වෙන්න කියලා මතක් කළා. ඒ සඳහා අප විශේෂයෙන් අපේ ආශිර්වාදය වගේම ඉල්ලීම පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙනුවෙන් අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා කැමති වෙනවා. එතකොට දැන් මේ පින්දහම් කරන කාලය තමයි විශේෂයෙන්ම ඇසළ පොයෙන් පස්සේ උදා වෙන්නේ 4 මාසයක්. ඒ කියන්නේ
කටින කාලේ. ඒ කටින කාලේදී මුළු ලෝකෙම පිරිස බුද්ධාඥාවට එකගයි. ඒක තවදුරටත් තේරුම් අරගත්තොත් ඒක කොහොම සිදු වෙන දෙයක්ද කියලා. ඒක බුද්ධාඥාවේ බලය පිළිබඳ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අනුජානාමි වික්කවේ. ඒ බුද්ධ ප්‍රඥාන්ති කෙටියෙන් කියවලින්. මං අනුජානව මහණෙනි. මොකද්ද වස්සනේ? වස් කාලයේ වස්සලදී වැඩ සිටින්නටයි මම ඔබ වහන්සේලාට සිහිපත් කරනවා. හරි පෙරවස් සමාදන් වෙන්න බැරි වුණොත් ඇසල පොයට නිකිලි පොයට පසුවස්ව සමාදන් වෙන්න ඕනේ. ඉතින් මුළු මහත් ලෝකයේම නැත්තම් පස් ආරාධනා කිරීමකට පෙළඹෙනවා. ඒතර වස් කාල සීමාව තුළ ඒ වස්සලමුළු ස්වාමීන් වහන්සේලාට මාධ්‍යයක් වශයෙන් net FM ගුවන්විදුලිය මේ වර්ෂයේ අපේ වතුර කුමරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ විශේෂ අනුශාසකත්වය යටතේ අපේ කෝඩගල පොතබිම තුළ ඒ මහා පින් අස්වන්න දෙරණ පින්බීම විද්‍ය වපුරන්නට බලාපොරොත්තු වෙනවා. ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා මේ නොඒකාකාර දුෂ්කරතා මැද. ඒතකොට ඒක දැන් එක්තරා විශ්වමය න්‍යායක් බවට පත් වෙලා. සමහරවිට අමතක වුණත් කෙනෙකුට හදිසියෙ මතක් වෙන එකක්. ඒක ඒ විශ්වය තුළ ඒ ජාලයේ ක්‍රියාත්මකයි. ඒක බුද්ධ ආඥාව. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට ප්‍රාදුර්භූත වෙන්න කරපු ආරාධනාව පිළිඅරගෙන න්‍යාය පහක් මත පිළිපියන්නේ. සීල බුදුරුන්ගේ න්‍යායට එකඟ වුණා. කාලයේ දීපේ දේශේ පොලේ මවගෙන මේ පංචමහා විලෝපණයන් නැත්නම් ගැඹුරු දැකීම ඇති කරගන්න ඕන කියලා ඉතින් දැකීමක් ඇති කරගත්තා. ඒක එකක්. අනිත් වැදගත් කාර්යය තමයි දැන් වර්ණපුත ආපු කාරණාව. ඒකට මම තව උදාහරණයකුත් කියලා ඉන්න. දැන් අපි දන්නවා රාමුටන් හදන කාලේට විශ්ව න්‍යාය දවන හැමතැනම තියෙන රාමුටන් ගස්වල එක එක දිස්ත්‍රික්කවල පළාතවල රාමුටන් හැදෙනවා. අවුරුද්දේ මාර්ගවලම විවිධ උපාතවල ලැබෙන අසවල ලැබෙන අවස්ථා තියෙනවා. ඒ වගේ නේද මම කතා කරන්නේ එක එක කාලෙට ඒවා රාමුටන් කාලෙම කියලා අපි කියනවා. රාමුටන් කාලේ කියලා අපි කියමුකෝ. ඒ වගේම දැන් කොස් කාලෙට කොස් තෙල් කාලට තෙල්. තෙල් කාලට තෙල්. ඒ හින්දාම ආන්දෝලනක දිවුරෙත් කොහොල්ද? කතාවට ඒ තරමටම කොස් දෙල් දාරිත වියම හැදෙනවා කියන එක කියන්නේ. ඒක වරන්සලට කටපාඩම් මේ කොස් කාලේ කියලා. කටපාඩම්. එතකොට ඒ වගේ නොඑක ආකාර දේවල් කොච්චර දුර ඇත වුණත් විශ්ව න්‍යායම එකතු වෙනවා. ඒක සත්‍යයක් අපි දන්න දෙයක් නේ. එහෙමයි සයන්ස්. එතකොට කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ උතුම් දේශන ගැනයි ඔබ මේ අහන්නේ. කොහොමද මේ දේශන එකකට එකක් එක එක කාලෙට ගැලපෙන්නේ? ඒ වගේම යම් කිසි දේශකයන් වහන්සේ නමක් හැබෑවටම ධර්මයේ කොතනකින් නැසගත්තා. ඒ කාලයට ගැලපෙන දේශනා සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ධම්ම ගංගාව කියලා අපි නිකන් උදාහරණයක් කියමුකෝ. යම් ගංගාවක් අතිශය සීතලයි. ඒ ගංගාවට කොතනින් බහගත්ත කෙනෙකුට අර සිසිලස දැනෙනවා. සීතලයි කියන ප්‍රකාශනය කරනවා. ඒ වගේ මේ ධර්මයේ කියන එක මේ යුගයේදී දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මම හැමදාම කියන්නේ මේ කොරෝනා කියන වසංගතය අපට මරණය පිළිබඳ පණිවිඩය ගෙනාවා. එහෙමයි. ජීවත් වීම පිළිබඳ පණිවිඩය ගෙනාවා. ජීවිත කළමනාකරණය පිළිබඳ පණිවිඩය ගෙනාවා. එතකොට දැන් ආන්නේ පණිවිඩය ගෙනාවම අපි මරණය පිළිබඳව කාරණා වැඩිපුර දේශනා කළ යුතුයි කියලා මම හිතන්නේ. ධර්මයේ වැදගත් දෙයක නතරට තේරෙනවා. ඒගොල්ලෝ කාලින්න ලෝකේ දිහා බලනවා. ඒක කාලීනෝමනාව. අපට පට්ටික දුන්නෝ, අපට සිවුරු කඩවල දුන්නා, අපට ඉන්න පැල්කොටේ හදලා දෙන, ලෙනදුකක් උදාහරණයක් කොත්තමලි ටිකක් අම්බකට දුවගෙන එන ඉන්න මේක් වලට හදාගෙන හොයලා ගෙනන්න. දායකයන් අපි වෙන මොනවනම් කරන්නද? දායකයෝ අපේ බලාපොරොත්තු වෙන්නේ දිව්‍ය ලෝකයක් එකක් නෙමෙයි. ඒගොල්ලෝ අපේ බලාපොරොත්තු වෙන්නේ නිවනට යන පාරක් කියලා දීලා අපිව නිවනට එක්කන් යයි කියලා. ඒත්තන්ද සමහරවිට සරල ශ්‍රද්ධාවේ ඉන්නට තේරෙන්නේ තමන්මයි නිවනට යා යුත්තේ කියලා ඒගොල්ලෝ අනේ අපේ අරනේ කවදාද නිවන් ගතියක් කියන යනවා නම් මාතරයි යන්න ඈ කියලා. ඒ ආදරේ වැඩිකමට ඒක කියන්නේ. ඒ යාළුවා හැංගෙන්නේ නේ. ඔව් අපිට අරයි යන්න පුළුවන්. අපිට අරයි යන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොමද අපිට අරයි යන්න පුළුවන් වෙන්න ඕනේ? ඒත්තන්ද ජීවිතේ පුරාවට පීඩ පිළිසරණ වන ධර්ම කාරණාවක් කියදී අපේ වෙන මොකොත් දෙවි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ තමයි දේශනාව කරන්නේ බොරෝනේ පාර අහලා තියෙනවා. නිත්‍යමාමිෂ දාන කාලීන වශයෙන් මේ ධර්මයේ වැදගත් වෙනවාමයි කියන කාරණාව තේරුම් ගන්නවා යම් භික්ෂු පිරිසක් උන්වහන්සේලාගේ සිතුවිලි එකට එකතු වෙනවා. ඒ වගේම සිතුවිලි වල සමානතාවයක් තියෙනවානේ. ශ්‍රද්ධාව සමාන වෙනකොට ඒ ශ්‍රද්ධාවේ සමාන වෙන දේවතාව විතර කතා කරන ශ්‍රද්ධාවට අදාළ දේවල්. එහෙමයි. ඒකෝට ශ්‍රද්ධාවේ පිටාගෙන ඉන්න යම් කිසි භික්ෂු පිරිසක් ඇද්ද ඒ භික්ෂු පිරිස ශ්‍රද්ධාව උපන ගන්න ඕන කරන වෙලාවට කරන දේශනා තියෙනවානේ. ඒ ඔක්කොම එක කාලයකට මේ කාලෙට ශ්‍රද්ධාව උපන ගන්න දේශනා කරන්න ඕන කියන කාරණාව. දැන් උදාහරණයකට වස් කාල සීමාව තුළ ශ්‍රද්ධාව උපන ගන්න කාරණා. එහෙමයි. හැබැයි ඉතින් අරහත් කරන ප්‍රඥාව උපනගත කාරණා අනවශ්‍ය කියනකොට ප්‍රඥාව උපනගත කාරණා තමයි වැඩිම දේශනා වෙන්න ඕනේ. නමුත් බෞද්ධ දිහා බලලා අපි අවබෝධයෙන් යුක්ත දේශනා කරන මේ විශ්ව න්‍යායක් කියනවා.
සමාන්තර දේවල් එකට එකතු වෙනවා කියන එක. සමාන්තර අවස්ථාවල එකට ගැටෙනවා කියන එක. දැන් මේ යුගී බලන භික්ෂුන් ගැටෙන්නේ නැද්ද? ගැටෙනවා. එකම ධර්ම මාර්ගය තුළ විෂම අදහස් එන භික්ෂුන් අන්දර මේ විශ්වය තුළ ගැටෙනවා. ගැටෙන දේශනා මාධ්‍ය හරහා දේශනාත් වෙනවා. එහෙමයි. එලිපිටත් දේශනා වෙනවා, මාධ්‍ය හරහා දේශනා වෙනවා. එහෙමයි. එතකොට සමාන්තර දේශනා වෙනවා. මේක මම දකින්නේ විශ්වයේ න්‍යායක් හැටියට. යෝනිසෝ මනසිකාරය නැත්නම් අපේ මනස යම් අරමුණක ධර්මානුකූල කුසල අරමුණක බැස ගන්නට යොමු වෙනවා නම් අන්තනේ ඒ හරි වැදගත් වෙනවා. විශේෂයෙන්ම වහන්සේ කියන මේ විශ්ව න්‍යායය නම් එයට යහපත් දේ එකතු කිරීම තුළ යහපත් පිරිසක්ම ගොඩනැගෙනවා අනුමානයි. මම හිතන්නේ ඒ නිසා සිත්නෙත් අසපුව ඒ වගේම මෙත්නෙත් පාමුල මේ සතිය අන්ත සෙනසුරාදාවේ ඉඳලා ඉරිදා උදෑසන ඉරිදා රැ මේ එකට ධර්මදේශනාවන් ශ්‍රවණය කර නැත්නම්ගේ හිත ඔබගේ මනසට නින්දා අපහාස මේ හැම දෙයක්ම එන අතරතුර යහපත් අරමුණක හිත පිහිටවන්නට කෙනෙකුට හැකියාවක් ලැබුණ එක ජයග්‍රහණයක්. ඉතින් මේ ජයග්‍රහණය තමයි අපි ලබන්නේ අපේ ශ්‍රාවකයන්ට අපි තිරිනේ කරන්නේ. මට හිතෙනවා අර භාවිතා බහුලී කතා කියනවා වගේ යම් ස්වාමීන් වහන්සේ නමක් යම් කාලයකට අනුකූලව ධර්මයට අනුකූලව ජීවිතේ හැඩගස්වාගෙන ඒ භාවිත කරලා ඒ බහුලීකත කරනවා නම් ඒක සමාජගත වෙනවා. ඒ තමයි මම හිතන්නේ මේ අපි අත්විඳින්නේ. නිසා පින්නතුනේ ඔබ හරි වාසනාවන්තයි. ඔබේ වාසනාවට තමයි මෙවැනි අවස්ථාවක් අපට හිමි වෙලා තිබෙන්නේ. අර පෙරාද ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ උපදින්නේ මනුෂ්‍ය ප්‍රත්‍යක් ලැබෙන පෙර වාසනාවකට ඒක හිමි කරගන්න යමකට හිත යොමු වූ විට ඒ හැමතැනම පේනවා එහෙනවා දැනෙනවා. එහෙම වෙන්නේ අපි අරමුණින්ම ඒ දිස බලන නිසාද නැත්නම් අපි ඒ ගැන හිතුවට පස්සේ වැඩිපුර ඒ දේවල් සිදු වෙන නිසාද නැත්නම් අරමුණද අපි තුලද ඒ පෙනුම තියෙන්නේ? ඔව් ඒකත් බොහොම ප්‍රකට කාරණාවක් නේද? දැන් අර යම් කිසි භික්ෂුවක් අට්ටික සංඥාව වඩමින් ඉන්න අතරේ අර කාන්තාවක් ගියා කියලා මනසට කවනා පෙළලා. එහෙමයි තිසමාරාමයේ. තිසමාරාමයේ නේද? එතකොට ඒ උන්වහන්සේ අට්ටි කියලා වෙන්නේ කලේ. ඇහුවාම මෙතනින් කාන්තාවක් ගියාද කියලා ඇටසැකිල්ල ගියා දැක්කා. එතන දෙන්නේ ඊටි අට්ටික සංඥාවෙන් ඉඳලා මනසේ තියෙන්නේ ඒ සංඥාව නිසා ඒ සංඥාවෙන් බලනකොට ඒක පේන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මම පොදු වචනයක් කිව්වොත් පාපෝ හොඳ එක්කලා අනිත් අය ගැන නිකරුණේ සැක කරන්නේ නැහැ. දැන් අපි හිතමු කවුරු හරි කොල්ලකෝගේ ලොකු කතා කරගෙන ඉන්නවා. යයි වගේ ඒ කොල්ලයි කියලා යයි වගේ නෙමෙයි. ඒ රස්තාවකට ඇප්ලිකේෂන් දාන්නේ කොහොමද කියලා කතා කරගොයි. ඉතින් එයාට හිතේ මේ අංකයක් තියෙනවා අල්ලි. ලියා ටෙලිෆෝන් අංකයක්. මේ රැකියා බාරතු ජීවිතයක. අර යාළුවෝ හම්බෙලා කියලා මෙහෙම රැකියා බාරතු ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා. මේ බලන්න මම අතේ ලියා ගත්තා. ඊළ අත පෙන්නනවා. ඒ අත පෙන්නන වෙලාව තමයි අර ලොක්කිය ඈත ඉඳලා දැක්කේ. එහෙමයි. ඉතින් අර අත අල්ලගෙනම බලනවා අංකේ. ඈතට වෙනුනේ දැක්කද ජෝඩු දාලා අත අරගෙන ඉන්නවා. එයාගේ පුරුද්දයි ඒ කියන්නේ. එහෙමයි. එයාගේ හිත හොඳ නැහැ. එයාගේ හිත නරකයි. එයා හිතෙන් බලන්නේ හරියට සැකෙන් සහ මහනිකන් පල්ලෙහා මට්ටමේ සිතුවිල්ලේ. ඒ නිසා එයාට පෙනුනේ එයාගේ හිතේ ඉන්න සිතුවිල්ල කරනවා. ඒතකොට ළඟට ගිහින් බලනකොට දුක හිතේ එකද අයියෝ මං හිතපු හිතවිල්ල මං ගමේ කොටත් ඇවිදලා කී ගියා. අම්පා අවලගේ දුවද නටන දවසක් මගේ ඇයෙන්ම දැක්කා. කියලා කවදා හරි දවසක අපි හිතමු ඒ රසාවට ගිහිල්ලා ඒ ආයතනේ මට උපකාරයක් ගන්න සිද්ධ වුණා යන්දර. ඉතින් එතකොට ළමයා ඉන්නවා. දොරකට ඇවිල්ලා අනේ නැන්දේ කොහොමද මේ දුව වේද වැඩ කරන්නේ අනේ මට හරි සන්තෝෂයි කියන කොටම හිත ඇතුලේ කියනවා මගේ තාමේ ලොක්කිට මේවත් කිව්වට මේ මගේ යාළුවෝ ගොඩක් ඉන්න මොකද අන්ති කරන්න ඕන කියන්නේ එළ උදව්වක් කරද්ද තාම කොච්චර තැවීමක් කියලාද මගේ හිත නරකයි කියන එක තේරුම් මම වැරදි හිතින් එදා මේක වැරදි කියලා හිතනවා නම් මෙතන හොඳ කරුණෙන් දිහා නේද මම මේ වගේ වැරදි අයින් වැරදි කියලා හිතනවා නම් වැරද්ද තියෙන කොටනද දර්ශනේ නෙමෙයි හිතේමයි වරද. කියන්නේ හිත කොතරම් අපව නොමග යවනවාද කියන කාරණේ මේ පැහැදිලි වෙන්නේ. ඇත්තටම ඒ පිරිසුදු හිතක් තියෙන එක්කෙනා හැමදේම පේන්නේ හරි පිරිසුදු ලෙස. දැන් වහන්සේ සංයෝජනතරදී කිව්ව අපිට මේ ਵਿਚාරන්න කියලා යම් දෙයක් පිළිබඳව අනුවිචාරන්න කියලා. ඉතින් මේවැ වැදගත්කම මේ තැන්වලදී තමයි දැනෙන්නට ඕන. ඔව් අපිට අපේ හදවතට වැහැර හැම වෙලාවෙම බලන්න ඕන. මගේ ඕනෙන් දිහා බලලා දැන් වන්න මම හිතමුකෝ යම් කිසි ගනුදෙනුවක් මම කරනවා. නැත්නම් මම යම් කිසි වගකීමක් කරනවා. එහෙමයි. ඔෆිස් එක ආයතනයක කියලා පිටු. එතකොට එක එකනට එක එක විදිහට මේක බලන්න පුළුවන්. දැන් මේක සුන්නේ සුබ සාධන සේවා සිද්ධ වෙනවා. ඒ සුබ සාධන සේවා සිද්ධ කරන ආයතන වලට විවිධ අතරින් ආධාර ලැබෙනවා. ඒතකොට එතන ඉන්නම කෙනෙකුට අරය දිහා සැකෙන් බලන්න පුළුවන් මෙයා මේ ආධාර වලින් ගසා ගන්නවා. ඒක මෙයාගේ හිතේ තමයි මේක තියෙන්නේ. නමුත් අරය අවංකව වැඩ කරන්නේ. එයා පිළිසිතුව වැඩ කරන්නේ. මෙයාගේ සිතුවිල්ලට එයා බලන ප්‍රකාශයක් කළා කියලා අරය කලබල වෙන්න ඕනේ නැහැ. එහෙමයි. වැදගත් වෙන මොකද හරි සාක්ෂිය.
අනත්ත කයන අනත්ත සංඥානේ එයා කොනේ මොන පුතේ මම ඒකට කලබල වෙන්නේ නැහැ කියලා අරට හිතා ගන්න පුළුවන්කම තියෙනවා. සමහරට මෙයා ඒ වගේ මෙයාට යමක් කරමුණොත් මෙයා යටි මඩ ගහන හොරකම් කරලා ඉගෙන ගන්න මෙයාට හිතෙනවා අරයා හොරකම් කරන්නේ කියලා පිනට වෙන්න තියෙන දේවල්. එයා දැන් ගහ ගන්නවා ඇති. හැබැයි සමහරට ඇත්තටම එහෙම ගහ ගන්න වෙලාවලුත් තියෙනවා. ඒකත් මතක් කරන්න ඕන. ඔව්. එහෙමයි තියෙනවා. එහෙමයි තොරතරන් ඉන්නවා. පිනට දෙන්න මේක අවරට දෙන්නයි කියලා කිව්වම ඒක කියලා බරගෙන එයාට එක්ක ටිකක් දීලා එක්ක භාගයක් දීලා එක්ක කිසිවක් නොදී විසද්ද වීදලා අර දුන්නේ කරන අහනවාරේගේ ඔයාලට මම දුන්නේ එක හම්බුණාද සමහරට ටික කල්පනා කරලා හරි හම්බ වුණා ඒ කියන්නේ දන්නවද හම්බෙලා නැහැ මම අර හවදාත් එව්වේ ඇත්තද අනේ හම්බ වුණා මට අමතක වුණා මේ කියන්නේ හම්බෙලා නැහැ අර ඒකින් ඉතර ගන්නවා ඔබ මේ වගේ කෙනෙක් මට දෙන්න කියලා දීපු එක ඔබ දුන්නේ නැහැ මට හැබැයි ඔය අර හම්බුන්නේ නැහැ කියලා තව කෙනෙක්ගේ හිත පීඩාවට පත් කරන්නේ ඒ දෙන්න අතර විශ්වාසය බිඳිනවන්නේ මට ඒක නොලැබුණා ඒක අරය දැහැගත්තා මට ඒක තේරුණා මම එයාව තේරුම් අරගෙන ඉන්නවා මිසක් අරයගේ පිනට බාධා කරන්නේ එහෙමයි ඉතින් මේ දේවල් බලන්න කොතරම් අපූර්වද කියලා අපි නොහිතන දේවල් අපතොල නිතරම සිදුවෙන දේවල් හැබැයි අපිට පේන්නේ නැත්තේ අපි ඒ දිහා බලන්නේ නැති නිසා මේ අපේ දිහා බලන්නට තියෙන ආදාසයෙන් අපි අපේ දිහා බලන්නේ නැතුව අපි අනුන් දිහා බලලා ඒකට ඕන තරම් උපදෙස් දෙන්න යනවා. හැබැයි ඒ වැරද්දම අපේ තුල තිබෙනවා. ඒ නිසා ඒ ගැන අපි සැලකිලිමත් වෙමු. අපි හඳුනන්නේ අර ඔබ වහන්සේ දේශනාදී සිහිපත් කළා ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට නැත්නම් යම් මේ කටයුත්තක නිරත වෙලා ඉන්නකොට ඒ කෙරෙහිම ඉන්නේ කියලා ඔබ වහන්සේ උදාහරණයක් අරගත්තා. දානේ වන්දන වෙලාවේ වික්ෂුන් වහන්සේ නමක් ආව කලබලයකටපත් වෙන්න එපා. ඒක දැන් අපිට ඇතැම් වෙලාවට ආහාර අනුභව කර ඉන්න අවස්ථාවලදී ඇතැම් වෙලාවට විහාරස්ථානවලට ගියාම දැන් ඔය පින්කම් මෙහෙම නැත්නම් වැඩසටහන් මේ කරනවා නේ ඔබ වහන්සේ කියලා දෙනවා මොනවා ටිකක් කාපන් ගිහලා කාකා ඉන්නකොට ඔබ වහන්සේ එනවා. ඒකවල අපි නැගිටින්න හදනකොට ඔබ වහන්සේ ඔයාලට ඔළුවට තදින් ඔබනවා මේ වාඩි වෙලා කාපන් මේ කන වෙලාව නැගිටින්නේ නැහැ කියලා. ඒ අපේ කෙනෙකුගේ හිතේ ගෞරවය නිසාම තමයි එහෙම වෙන්නේ. සොනස්තම ඔය වගේ අපූර්ව සිදුවීමක් පහුගිය මේ පොසොන් පසලසක පොහොය දවසේ මේ රේඩියෝවේ අපි පින්කම සිදු කළේ තූපාරාමේ ඒත් මේ ඔය වැඩසටහනට වැඩම කරපු අපේ රේඩියෝවේ වණ කියන ආමුදුරගෙන මට කිව්වා උනාද සිහිපත් කළා එක්තරා නාලිකාවක ඊට කලින් තිබුණු පොයක වැඩසටහනට දේශනාවට වැඩම කරලා සජීවී වැඩසටහනට දැන් වැඩසටහනේ බණ කියාගෙන යනවලු බණ කියාගෙන යන අතරතුරේ ආයතන ප්‍රධානිය ඇවිල්ලා ඒකලා සජීවී වැඩසටහනේ හිටපු කැමරාකාරවෝ ටිකයි නිවේදකයෝ ඔක්කොම එතනින් නැගිටලා දුවලා ගිහිල්ලා ආයතන ප්‍රධානිය චෛත්‍ය මල් පූජා කරන එක තමයි ඒකට සජීවීව දෙන්න ගියේ ඒකවල අර මේ ධර්මදේශනාව කරපු ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව කරගෙන හිටියලු ඇතම් මිනිසුන් දෙක අර කලබලේ දුවනකොට සමහර අය දුවලා ගියාලු මට මතක් වුණා ඔබ වහන්සේ දේශනාව කරනකොට ඒ කියන්නේ අපි ධර්මයට දීලා තියෙන තැන ප්‍රසිද්ධියත් එක්ක නැත්නම් ප්‍රසිද්ධ දේවල් අපිට කොතෙක් මාන්න පුළුවන් වුණා වටිනා දේ නැවත මවන්න බැහැ නේද ඒ නිසා මේ ධර්මදේශනාව ගැන අතවතුර ආයතන ප්‍රධානියාව කියලා කලබලයටපත් වෙන තරමටම මේක මේ විහිළුවක් වගේ බවට පත් වෙලා තිබෙනවා මම මීට පෙර අපේ මාධ්‍ය තුලම මම මේ අත්දැකීම කියලා තියෙනවා. මම පාසලක වැඩ කරන ගුරුවරයෙක් වැඩ කරද්දී එක්තරා ගුරුතුමියක් ආවා මම උගන්වමින් ඉන්න පන්ති කාමරේට. එහෙමයි. මම ඒ වෙලාවේ උගන්වමින් ඉන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය. දැන් ළමයි නැගිටින්නේ නැහැ. මේ ආවේ නියෝජ්‍ය විදුහල්පතිනියක්. දැන් එතුමිය ඇවිල්ලා ආපු කාරණේ පයින්ට කතා කරලා අනිත් පැත්තට හැරිලා ආපුවම නෙව අපේ අnder මට කාරණාවක් කියලා යන්න තියෙනවා මේ ළමයින්ද. මම ඒක කියලා යන්නද කමක් නැද්ද කියලා. මොකක්ද කමක් නැහැ කියලා. මගේ අවසරය කරගන්නේ මම උගන්වමින් ඉන්නදනේ අවසරය ගන්න තෝ කතා කරලා ඒකට මම වෙනම දනුවන් දෙනවා නිවේදිත දොරපති. එතකොට මම කොහොමදයි කියන්නේ ළමයිනේ දැන් ඔයලා ඉගෙන ගන්න ඉන්නේ මොකද්ද? ටීචර් බෞද්ධ ශිෂ්ටාචාරය. ඇත්තද? මට කියා ගන්නකොට පොතේ ඒක ශිෂ්ටාචාරයක් මරගේ තියෙනවද නැද්ද කියන්නේ. දැන් ගුරුවරයෙක් පන්තියට එනකොට නැගිටින්න බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වලා නැද්ද? ඒක ඔයලා දන්නේ නැද්ද? ඔක්කො ළමයි කොහොමින්ද? ඔය මම මෙහෙට එනකොට කොමිට ගන්න. ඔබතුමිය බෞද්ධ ශිෂ්ටාචාරය දන්නවද? දැන් අතන බෞද්ධ ශිෂ්ටාචාරය දන්නවද කියලා නෙවෙයි ගුරුවරයෙක්ට එක්ක පහරක් ගහන්න වගේ නේ ගුරුවරයා කියලා දිලා නැහැ. ඒගොල්ලෙත් එහෙම තමයි. ඒගොල්ලෝ එහෙම එකක් නේ. දැන් ඒකත් හිතේට තියෙන්නේ නමුත් ළමයි මෙයා එනකොට හිටින්නේ නැහැ. ඔය ඔබතුමිය බෞද්ධ ශිෂ්ටාචාරය දන්නවද? හැබැයි මම හොඳට දන්නවා ළමයිට උගන්වලා තිබුණා. මොකද උගන්වලා දෙන බෞද්ධ ශිෂ්ටාචාරය. පුතේ ආමුදුරෝ වැඩ ඉන්න වෙලාවට කවුරු ආවත් මේක මේ රටේ ජනනායකයින් ඉන්න මිත්‍රාමාත්‍යවරුන් ඉන්න සියලු දෙනාට මම මේ පණිවිඩය දෙන්නේ. ආමුදුරෝ කවවත් නැගිටින්න එපා. කාට ගෞරව කරලා වෙනවද දුරන්ටයි ගෞරව කරලා. මං ළමයින් ඇහුවා. ළමයින්නේ
මම ඔබට දැන් මේ බණේදී චත්තපාණී පාඨ ගුණය කියලා කිව්වනේ. එහෙමයි සර්. ඒ වගේ මම අහුවා දරුවනේ බුදුආමතුරුවෝ ස්වාමීන් වහන්සේලා වැඩි ධර්ම සාකච්ඡා කරන තැනකට ගිහින් මද එහෙමයි. ඔව් කියන්නේ නැහැ මම ළමයට ඔව් කියන්න එපා කියලා කිව්වේ එහෙමයි. එතකොට බුදුහාමුදුරුවෝ වඩිනකොට ධර්ම සාකච්ඡා කරගෙන ඉන්නවා බුදුහාමුදුරුවෝ මම තමයි මේකේ සාධනේ ප්‍රධානය කියලා කෙලීම කඩාවිදගෙන ඇතුළට එනවද? නැහැ. නැහැ ස්වාමීනි. ඇයි ඒ? බුදුහාමුදුරුවෝ ගෞරව කරන ගුරුවරයා තමයි ධර්මය. බුදුරජාණන් වහන්සේ ඇතුළට වැඩම කළොත් ධර්මයට අගෞරව කරලා වෙනවා භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේ ගුරුවර තබාගත්ත ගුරුවරයාට ඇයි අගෞරව කරන්නේ? ඇයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියන්නේ අනේ වැඩි නැත්තේ? නෑ මම ගුරුවරයාට අගෞරව කරන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියනවා. එතකොට මම අහුවා අර ගුරුවරියගේ මේක වැරද්දක්ද මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා ඍජු පටිපන්නතාවයේ ඉන්න භික්ෂුවක් නම් මේක කළ යුතු දෙයක්. කිව යුතු දෙයක්. මේක දැනගත යුතු දෙයක්. එතකොට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනකට ශරීරපන්දන වහන්සේලා දැන් ඔයාලා වාඩි වෙලා ඉන්නවා එතන. ඔයගොල්ලෝ නැගිටිනවද? නැගිටින්නේ නැහැ අපේ හාමුදුරුවෝ. ඒයි ශරීරපන්දන වහන්සේලාට ගෞරව කරන්න ගියොත් බුදුහාමුදුරන්ට අගෞරව කරලා වෙනවා. ඒ හින්දා නැගිටින්නේ නැහැ. මොකද දැන් තේරෙනවද අද ඔයාට බෞද්ධ ශිෂ්ටාචාරයේ නොදන්නේ ඔයා කියන්නේ. එහෙමයි. අද දැනගන්න ඔයාගේ වෘත්තීමේ ජීවිතේ පුරාවටම යම්කිසි පාසලක ගුරුවරයෙක් ස්වාමීන් වහන්සේලා මක්කටට වැඩ ඉන්නවනම් ඒ පන්ති කාමරයට ඔබ යනකොට ඔබ ඉදිරියට ළමයි ගෞරව කළේ නැගිටින්නේ නැත්නම් ඔබයි ළමයි ගැන පැහැදෙන්න. ඔබට දැන් මේ නොදන්න ධන ගහලා වැන්න මේ ගුරුවරිය. ඇත්තට එයාට ඒ කියන ධර්ම තිබුණේ නැහැ. එහෙමයි. එයා එක පැත්තකින් බැලුවේ. ඒ නිසා අපි එක පැත්තකින් නෙවෙයි අවධ්‍යා බලන්න ඕන දෙතුන් පැත්තකින් බලන්න ඕන. එහෙමයි. සමහර වෙලාවට ළමයි නිගරුවට නැගිටින්න නැතුව හිටියනම් එහෙම අර ගුරුවරයාට චෝදනාවක් කරනක සාධාරණයි. ඒ පස්සේ අර ටීවී ගිහුවා අපේ හන්දේ මම බැලුවේ එක පැත්තයි. ගුරුවරයෙක් කෙනෙකුට දැන් මම නියෝජිතවල ප්‍රතිමාක් විනය කමිටුවේ ඉන්නේ. එතකොට කවුරුහරි ඇතින් බලා හිටියම ගුරුවරයෙක් ආව මේ ළමයි නැගිටිලා කියන හැඟීම මට ඇති වුණා. නමුත් මම මින්මතුවට ඕනම ස්වභාවක ස්වාමීන් වහන්සේ ඉන්නවා නම් අලාපද්‍යාපන අධ්‍යක්ෂකවරයාත් මම නැගිටින්නේ නැහැ කියලා අද අධිෂ්ඨාන කරගත්ත අපේ හදන්නේ. මදර පිළිසිද්ධ වේවා කිව්වා ඒක කියලා දුන්නාට. ඉතින් බලන්න ඉතින් දැන් අර මා සිහිපත් කරපු කාරණාවේදී මේ උසස් සීලයක් සමාදන් වුණු පිරිසක් මේ ඉන්නේ. උසස් සීලයක් අපි සාමාන්‍ය ගිහියෙකුට වඩා උසස් මට්ටමකට හිතපත් කරගත්ත ඉතින් ඒ වගේ තත්ත්වයකදී ඉතින් අපි කලබල විය යුතු මේ වගේ හැසිරිය යුතු නැහැ. ඒ කියන්නේ මේ මම හිතන්නේ ඇත්තටම අර ප්‍රසිද්ධියත් එක්ක අර වටිනා දේ හරිය අමතක වෙලා යන වගේ අවස්ථාවක්. මම හිතන්නේ ඒ අපේ බෞද්ධයෝ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු කාරණාවක් සහ නොසන්සුන් ස්වභාවය හැම විටම මතුවෙන අවස්ථා තිබෙනවා. දැන් අපි විහාරස්ථානයක යම් සීල සමාදන් වැඩසටහනක උනත් යම් දෙයක් දෙනවා කිව්වොත් එහෙනම් මේ සීල් කොතනද කියලාවත් හිතාගන්න බැරි විදිහට හැසිරෙන අවස්ථා තිබෙනවා. ඉතින් මොකද අගෞරව කරන්නේ සීලයට. සීලනේ අගෞරව කරන්නේ. ඉතින් ඒ කියන්නේ සීලය ධර්මය මේ කියන දේවල් වටිනා දේවල් වලට අගෞරවයෙන් අපි දකිනවා අපේ හාමුදුරනේ දැන් ඔබ වහන්සේ දේශනාව සිදු කරනවා කියලා දේශනාව අහන්න කෙනෙක් ඉන්නවා. දැන් එතකොට ඔබ වහන්සේ දේශනාව අතරතෝ තමයි එන්නේ. බොහෝම අපි දැකලා තියෙනවා යටහත් පහත්තු පැත්තකින් ඇවිල්ලා අයිනෙන් ඇවිල්ලා ප්‍රසංග පිටවල ඔබ වහන්සේට වැඳලා ඉන්පසුව තමයි මනහන්න පුරුදු වෙන්නේ. එතන මේ වන්දනාමානය ඔබ වහන්සේට වගේම ධර්මයටත් සිදු කරන්නේ. පැහැදිලිවම කඩා විඳගෙන ධර්මයේ මැදින් කතා කරන්නේ නැහැ. ඈත සිට ගෞරව කරනවා. ඒ ගෞරව කරන්නේ ඇත්තටම යටි භික්ෂුවට තමයි. නමුත් භික්ෂුවට ගෞරව කරනවත් එක්කම ධර්මයට ගෞරව කරලා වෙනවා. මම හැම වෙලාවෙම කියන්නේ පය හොදන එක භික්ෂුන් වහන්සේගේ දෙපා තමයි දෝවණය කරන්නේ. බණට වඩිනකොට පිළිතර වඩිනකොට. නමුත් ඒ දෝවණය වෙන්නේ තමන්ගේ සංතානයමයි. එහෙමයි. ශ්‍රද්ධාවේ පිළිතිරෙන් තමන්ගේ හදවත දෝවණය වෙනවා. එතකොට ගෞරව වෙන්නේ ධර්මයටයි. මොකද මේ වඩින්නේ උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ පිළිත් ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා උන්වහන්සේගේ දෙපතෝවණය කරන එක ශ්‍රද්ධාව වගේම ප්‍රඥාවට නැමුණු කාරණාවක්. හොඳයි. ඉතින් මේ වගේ හිතකින් පිට කොච්චර අපේ වටිනාකම එකතු කරගන්නට පුළුවන්ද සහ අපි මිනිස්සෙක් විදිහට ඉපදුණු අර මේ මා මුලින් සිහිපත් කළා වගේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ වටිනාකම අත්‍ය සමහර වෙලාවට අපි දකිනවා අපේ හාමුදුරුවෝ බොහොම ලස්සන අය ඉන්නවා. බොහොම ගුණ යහපත් අය ඉන්නවා. ඒ අය ධර්මයට බොහොම ප්‍රියයි, මිනිසුන්ට හරි ප්‍රියයි, උදව් උපකාර කරන්නට පෙළඹෙනවා, අනිත් අයගේ නැති බැරිකම් හොයලා බලනවා, උදව් උපකාර කරන්නට අපි හිතන අවස්ථාවේදී ඔහු ඒ සඳහා යොමු වෙන අවස්ථාවක් තිබෙනවා. එහෙම අය නිකන්
වෙන දෙවියන් අතරින් මෙහෙට එපු මොඩියුල් වගේ නැත්නම් ඒ සඳහා යොදාගත්තු පිරිස් වගේ මේ ඉඳලා ටික කාලෙකින්ම මියදිලා යනවානේ ස්වාමීන් වහන්සේ. මම මේ ආසන්නයේම දැක්ක නෙත් රේඩියෝවේ අපේ හිතවත් මල්ලිගිරි පසුගියදා කොවිඩ් සංගතය නිසා මියදුණා. නෙත් රේඩියෝවේ නයින් වෙලා ටික කාලයක් මේ ඕමාන් රටේ හිටියේ. ඔහු තමයි මේ වගේ චරිතයක් සම්පත් උදාර සම්පත් කියලා අපේ හිතවත් මල්ලිගිරි. දැන් ඔහුත් හරි මේ අනුන්ට උදව් කරන්න ධර්මයට ලං වෙන්න සහ හොයාගෙන ගිහින් උදව් කරනවා. බොහෝ වෙලාවට දකින්න ලස්සන බොහොම එහෙම අය ටික කාලයක් ජීවත්. ඒකට මොකද අපේ හාමුදුරුවෝ දැන් එහෙම යහපත් ගුණධර්මයක් තිබෙනවා. ඕනට වාසනා සම්පත්තියත් අපිට පේනවා. මිනිස්සු අතර හරි ප්‍රියයි, ජනප්‍රියයි සහ ඕන එකකින් විසෝතුම් වාගෙන හැබැයි ඉන්නේ ටික කාලයක්. පිනේ ප්‍රශ්නයක්ද කර්මයේ ප්‍රශ්නයක්ද මොකක්ද ඒ තත්ත්වය? ඔව් ඒක බොහොම අපූර්ව කාරණාවක්. අපි මේ මනුෂ්‍ය ලෝකයට උපතක් ලබා ඉන්නේ කරුණු කීපයක පසුබලය නැත්නම් පසුබිම එව නැත්නම් ක්‍රියාකාරීත්වය එව නැත්නම් උපතින ප්‍රතිඵලය නිරන්තර බලාපොරොත්තු. සමහර කෙනෙක් මේ මනුෂ්‍ය ලෝකෙට එනවා පාපයේ විපාක අවසන් කරලා යන. සමහර කෙනෙක් මේ ලෝකෙට එනවා පිනේ විපාක අවසන් කරලා යන. තව කෙනෙක් මේ ලෝකෙට එනවා අඩු පින පුරවගෙන යන. එහෙමයි. තව කෙනෙක් මේ ලෝකෙට එනවා අඩු පාපේ පුරවගෙන යන. තව කෙනෙක් මේ ලෝකෙට එනවා අඩු ධානයේ පුරවගෙන යන. ඒ නිසා හැම වෙලාවෙම හැම කෙනෙක්ම ඉන්නේ යම් කිසි ක්‍රියාකාරකමක ඊට සමාන රූපව යෙදෙනවා ඒ නිසා. එහෙමයි. දැන් සසර නිවන් පිළිගන්න ගමනේදී පාරමිතා පුරාගෙන යන එකන උපදින හැම භවයකම පින්කම් කරනවා. ඒතරේ පින්කම් කරගෙන ඇවිල්ලා අපි උදාහරණයකට නිකන් හිතපු සංඛ්‍යාවක් 100ක් ඕන කියලා පාරමිතාව නිවන් දකින්න. සම්පූර්ණ වෙන්න 100ක් ඕනේ. දැන් භව ගණනාවක් ආවා. එතකොට 75ක් පුරලා තියෙනවා. දැන් තව 25ක් පිරෙන්නට ඕන. දාන පාරමිතාව වේවා මොන පාරමිතාවකව වේවා. ඒ 25 පුරා ගන්නට මනුෂ්‍ය ලෝකෙට එනකොට අර පාරමිතාවන්ගේ බලයෙන් අලංකාර රූපයක් ලැබිලා සම්භාවනීය තත්ත්වයක් හැමතැනම සමාජය ලැබිලා කාගේ පිළිගැනීම ලැබිලා කාගේ ආදරය ලැබිලා ඒකට ඒකකින්වත් මානෙ මුඩ වෙන්නේ නැහැ මොකද පාරමිතා පුරන්න ආවේ. ඒ නිසා ඔය කියපු දරුවත් ඒ වගේ දරුවෙක් වෙන්න පුළුවන්. ලෝකේ අපි අහන්නට දකින්න ලැබෙන ඕනෑතරම් මේ බණහන මව්පියෝගේ මම අහනවා ආවල අපේ අම්මා මගේ පුතා අඩුවයිසින් මල ඇත්තද? එහෙමයි. දරුවෝ කිනද 4 දෙනා. ඒ 4 දෙනාගෙන් මම මේ අවුවට තරහ වෙන්න එපා. අනිත් තරහ වෙන්න එපා. විශේෂ දක්ෂතා තිබුණේ මේ දරුවට. ඒකනේ අපි අහන්න මේ කියන්නේ. අනිත් ඔකට වඩා අපිට අපි උදෙනුත් රැක බලා ගත්තේ අනිත් අය දරුවෝ තරහ වෙන්නේ කවුරු බැලුවා. නමුත් මේ දරුවට අපි නැතුව එක රැයක් පොදවත් ඉඳලා ගියා. ඒ තරමට අපි දිහා බලාගෙන ඉඳපු දරුවෙක්. ඒ තරමටම අපේ හන්දරනේ අපි ගමේ මිනිස්සු ඔක්කොම අඳුරන්නේ නැහැ. අපේ පුතා අවුරුදු 21යි මුළු ගමම අඳුරනවා. අපේ හන්දරනේ මිනිස්සු මාළගෙදරට අඬාගෙන ආවා. අනේ පුතා අපිට දිනේ වලලු ටික බස ගන්න ඉතරනේ වලලු ටික අරන් දුන්නේ අපට පුතා. පොදුවව නෙවෙයි අපි වතුර ටික ගන්න වරක් පාසම පුතේ ඔයාලට පීන් දෙනවා කියලා ඇඬුවේ අපි හරුනේ. එදා තමයි අපි දන්නේ වලලු අරන් දීපු විත්තිය. යාළුවෝ හිටපු ගෙල්ලට නෙමෙයි. වලලු අරන් දුන්නේ ලීඩට වලලු අස්සන්නනේ. එතකොට මේ වගේ පුදුම චරිත අම්මා තාත්තා දන්නේ නැහැ සමහර දරුවෝ කරපුවා. මේ බනහන අයට ඉකිබිඳෙලා ඇති මේ වෙලාවේ. අපේ හන්දලේ මට උනෙත් ඔය ටික. මගේ දරුවා කියන මට සී වෙලා බං. ඉතින් දැන් ගොඩක් අඬනවනේ එහෙමනම්. මං කියනවා අඬන්න ඕන ඕකට නෙමෙයි. ගාමටම අපරාධකාරයෙක් කියලා ඉඳලා බෝ අපාගත වුණා නම් තමයි අඬන්න ඕන වටලතෝ ඉඳලා දෙයියනේමයි දරුවා අපායට ගියා කොහෙන් ගලව ගන්නද? පින්නහන් කරලා විතන්නද? දෙයියෙන් මට කරගන්න බැරි වෙච්ච හරි අර අම්මකෝ වගේ ගමේ මං වතුරක් නැති මිනිස්සු පුතා අඳුරනවා. අවල් මෙන්න මේ උදව් කරා කියලා කියන අපි එතකොටයි දන්නේ. ඒ විතර නෙමෙයි මාත්‍ය වෙන්නත් පුළුවන්. නොවන වෙන්නත් පුළුවන්. ගෙදෙට්ට කියන්නේ නැහැ බොහෝ කාරණා. මේ මං උදාහරණයක් කියන්නම්. පුතා දන්නවා අම්මා. ඒ අම්මාගේ පුතාට කිව්වලු අම්මා කැටවල හඳුරන්ට පුතේ මට සල්ලි ටිකක් ගවන්න ඕනේ. මේ පුතාට මං ලියාගෙන තියෙනවා අංක දෙන්න ඕනේ. ඉතින් ඊතරලු අනේ ඉතින් මං කියපු පින්කම් මට කරගන්න මේ දරුවා විරුද්ධද අම්මා හිතලා ඉතුණාද? එතන මම වැඩ කරන්න පුතා. මගේ ළඟ අංකේ තියෙනවා. පුතා ගම කොහෙද අංකේ? අම්මේ හාමුදුරුවෝ දන්නෙත් නෑ මම මාසෙකට සැරයක් අපේ හාමුදුරුවන්ට සල්ලි ටිකක් යවනවා. හාමුදුරුවෝ දන්නේ නෑ. දැන් මේ කොච්චර කාලෙ ඉඳලාද? දැන් අවුරුදු 10ක් 12ක් මම රසාවට ගියදා ඉඳලා කරන්නේ. අපේ හාමුදුරුවෝ මාව දන්නෙත් නෑ. මේ සල්ලි ටික යවන්නේ මන්ද කියලා දන්නෙත් නෑ. මට ඒක කියන්න ඕන කවුරුත් නෑ. හාමුදුරුවෝ ඉතින් අම්මා දන්නෙත් නෑනේ මම මේ කරන ටික. මට කියන අපේ අන්න මට පොදුම හිතනමයි කොල්ලගෙන. මට පොදුම හිතනමයි කොල්ලගෙන. මම අංකේ ඊට පස්සේ කිව්වලු පුතේ නං පුතා සල්ලි ටික දාලා කුරුණා කියලා මම මෙහෙන් සල්ලි ටික දෙන්න. අම්මේ එහෙනම් අම්මට මම අංකේ දෙන්න අම්මා සල්ලි දාන්න. මං සල්ලි දැම්මොත් අම්මගේ පින්කම අම්මගේ පින්කම මගේ අතින් කෙරෙන්නේ. ඒක නෑ පුතේ මාත් දෙන්න එපා. අම්මට මං අහම වෙනම දෙන්න. අංකේ ගිහලා මම ඒක දාලා දෙන්න. මම අම්මා කියපු ආධාරයට මම ආධාර කරනවා. ඒක මහා පුදුමයි නේද? අම්මා දන්නේ නෑනේ අර පොළු පැටිය මට අර ආධාරේ කරන විත්තිය. මහා පොදු දෙයක්. දැන් වෙන අය අතුරු කරන්නවත් කිව්වේ හැකිනේ.
මේ බෝධිසත්ව දරුවෝ මේගොල්ලෝ ආවේ පාරමිතා පුරන්නේ. දැන් ඔය මම පුතා කියපු උදාර සම්පත් පුතා එයාගේ රූපේ බලන්නේ රූපේ දැක්කම පේනවනේ පින් වැහෙන දරුවෙක්. බෝධිසත්ව දරුවෙක්. ඉතින් සමහර කෙනෙකුට අකාලේ ඒ දරුවගේ අලාභය දැන් ස්වාමීන් වහන්සේට පුතාගේ මව්පියන්ද ලොකු පාඩුවක් වෙනවා තමයි. ඒත් මං කියනවා පුතේ දුවේ මම පුතාට ආත්මාර්ථකාමී වෙන්න එපා. අනේ අපට ඇති වුණෝ ඉතින් අපට කවුද කියලා එහෙම අඬන්න එපා. පුතේ අපිට වඩා හොඳ තැනකට පුතා ගියා කියන සන්තෝෂය හිතේ ඇති කරගන්න නැත්නම් ඔබ පින්දීලා වැඩක් නෑ අඬන්න. අද මේ මාධ්‍ය තුල මම මේ පින්නේ භාව කරන්නේ. මේ මාධ්‍ය තුල මේ කියන කාරණේට ඒ උදාර සම්පත් පුතා මූලික නිමිත්තක් බවට වර පුතාගේ හිතේ මත උනේ ඇයි? බෝධිසත්ව ගුණ දීච්ච නිසා. ඉතින් ඒ දරුවා ඒකාන්තයෙන් මේ සියලු පින් වලින් සුවපත් වෙනක උපදීවා උපදලද ජීවිතේ වඩා සුවපත් වේවා. නැවත මනුලෝකලයට පැමිණෙනවා හෝ සුද්ධාවාසයට පැමිණෙනවා හෝ ඉක්මනින් එකම භවයකදී රහත් ඵලයට පැමිණෙත්වා කියලා අධිෂ්ඨාන කරනවා. සාදු අපි පුණ්‍ය අනුමෝදනාවත් සමග තව අපිට කෙටි වේලාවක් තිබෙනවා. තවත් එක් කාරණාවක් සෝනහසෙන් ඉදිරියට එන්නේ. දැන් අපි මේ වැඩසටහන සිදු කරන්නේ ඇසළ මාසයේ වස් ආරාධනා කරන මාසයේ ලබන 23 වනදාට වස් ආරාධනා කිරීම සිදු වෙනවා ස්වාමීන් වහන්සේ. රේඩියෝ ඔබ වහන්සේ සිහිපත් කළා වගේ 10 වෙනි වරටත් මේ වටිනාම වූ විනය කර්මයක් උදෙසා ගිහියන් වන අපි කළ හැකි උපරිම ආකාරයෙන් රටේ සියලු ජනතාවත් ඒක රාශී කරගෙන කෙලෙනොසින් මේ පවතින කොරෝනා තත්ත්වය මත ඉන්නට නොහැකි වුවත් ඔවුන්ගේ හිතිනු ඒ වගේම විවිධාකාරව තෝරනත් එකතු කරගෙන කෝරගල ඓතිහාසික පුදබිමේ අපේ නෙල්ලිගල හාමුදුරුවෝ ඉන්න පුණ්‍ය භූමියේ වස් ආරාධනා කිරීමේ පින්කම සිදු වෙනවා. ලංකාවේ සෑම විහෙර විහාරස්ථානයකම ඒ උතුම් කටයුත්තට මොහොතේ දීලා තිබෙන්නේ. සෝනහස මෙහි ඇති වටිනාකමක් දැන් දන්නවා මේ කොරෝනා අසංගතය නිසා සමහරවිට මේක මගහැරෙන අවස්ථා වෙනවා ගිහි පැත්තේදී. අපි කොහොමද විහාරස්ථානයට යන්නේ? අපි ඒතකොට කොහොමද වස් ආරාධනා කරන්නේ? අපි රටනේ අවස්ථාවක් නේ. සමහර විහාරස්ථානවල වස් මාසයේ කෙලවස් ආරාධනා කරන කටින පින්කම වෙනුවෙන් වස් ආරාධනා කරන්න දිනයක් මාස අවුරුද්දක් ලබා ගන්න බැරුව ඉන්නවා. එහෙම තරුණ තත්ත්වයක දැන් වර්තමානයේ තිබෙන මේ වසංගත තත්ත්වයත් එක්ක ඇතැම් වෙලාවට මගහැරලා තිබෙනවා. සනසේ යම් කෙනෙක්ට එහි වටිනාකම කුමක්ද කියලා පහදලා දෙන්න සහ මේ ඕනෑම කෙනෙකුට මේ වගේ අවස්ථාවක් උදාපත් කරගන්නට අවකාශයක් තිබෙනවා. අද දැන් බොහෝ දෙනෙක් මගේ උදාහරණයක් තමයි කැටවල හේමාලෝක හාමුදුරුවෝ වහන්සේගේ පන්සලේ කටින කරන්නේ කවුද? එහෙම යම් කෙනෙකුට වස් සමාදන් වීම සඳහා භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නට හැඟීමක් ඇති වෙනවා නම් මේ සඳහා ඉන අවකාශයක් තිබෙනවාද? කටිදේන වචනයම නිරූපණය කරන අර්ථය වන්නේ නිවනේ නිවීම දක්වා යන ගමනට ආනිසංසදී නිමාවටපත් නොවන නිවනින්ම පමණක් නිමාවටපත් වෙන ආනිසංසයක් උපදින පින්කමක් හැටියට තමයි කටින කියන වචනයට අර්ථ ලබා දෙන්නේ. ධර්ම ශක්තිමත් කියන එකයි. යමක් ෂය වීමේ වේගය අඩු නම් නැත්නම් ෂය නොවෙනවා නම් ඒකට කටින කියලා කොට කමන්නේ. ගණයි නම් ඒකට යම් කිසි කරුණු කීපයක සමූහ වාචී බව එකතු වෙන තැනට කටිනවා කියලා කියනවා. එතකොට මේ කටින කියන වචනයේ තියෙන තේරුම් අතර නිරූපණය වන ආනිසංස සමුදාය කොතරම්ද කියන කාරණාව පින්නතොබ නාගිත චර්චාපදානේ අසාති වෙනවා. ඒ නිසා මම ඒකන වචනේ කොහොමද කියන්නේ නැහැ. දීපවිදි දෙවොල්ලන්ගේම නිර්වාණගාමී ඉලක්කය ගැන කල්පනා කළොත් පටිසම්භිදා විමුක්ඛාච යාච ශ්‍රාවක පාරමී පච්චේක භූමි බුද්ධ භූමි සම්බංගේ තෙන ලබ්ධති. සිව්පිලිසිඹියාපත් මහරහත් පදවිය වේවා සම්මා සම්බුදු පදවිය වේවා පසේ බුදු පදවිය වේවා ලබා ගන්නට බලාපොරොත්තු වන යම් අග්‍රාකාරයෙන් අගපදවියකුත් සමග ඒක පින්වත්නි අර මහා බලවත් කුසලයන්ගේ ආනිසංස. යම් කෙනෙකුගේ ජීවිතේට විදු භික්ෂුනාන්දලා වගේ ජීවිතේට නායක පදවියක් ලැබෙනවා. ඒ නායක පදවිය ලැබෙන්නේ පෙර කරලා පිනකි. එහෙමයි. රටක ජනනායකයෙක් වෙන්න ලැබෙනවා. යම් එයාට පදවියක් තියෙනවා එතකොට. අවල් අමාත්‍ය, අවල් නියෝජ්‍ය අමාත්‍ය ආදී අවල් ප්‍රදේශ සභාපති මොනවා හරි. එතකොට ඒක පෙර පිළිවෙලකට ලැබෙන එකක්. අපිට හිතුවට නෑ ඒක අසාධාරණ වෙච්ච එකක් අවිත්‍ය ලැබෙන එකක් නෑ. අර වගේ පින්කම් කරලා අර ඒ කටන පින්කම වල සුළු වශයෙන් උදා වුණත් ඒකේ ආනිසංස පිළිබඳව මහත් ගෞරවයෙන් කරනවා නම් පින්නන්දි දායකවෙච්ච මුදල කොච්චරද දායකවෙච්ච ප්‍රමාණය කොච්චරද කියන එක වැදගත් වෙන්නේ. ඇති කරගත්ත චේතනාවන්ගේ ශක්තිමත් භාවය වල තමයි මේක ඇත්තටම ආනිසංසදායක වෙන්නේ. දැන් කටන පින්කම කියන්නේ දීපාර්ශවයෙන් කිසිසකට සම්පතක් නෙලයක් තරයක් අගතනක් බලාපොරොත්තු වෙනවා සමාජයේ පැවිදි වේවා ගිහි වේවා එතනටම සමානිසංස ලබා දෙමින් සැපයක් ලැබුවත් නැත්නම් ආයුෂ ලැබුවත් සෙසු අදායක දෙවියන්ට මිනිසුන්ට වඩා ආයුෂ සම්පත් උපදවලවත් පින්කම වර්ණය ලැබුවත් සෙසු අදායක දෙවි මිනිසුන්ට වඩා වර්ණය ලබා දෙන පින්කම සැපේ ගත්තත් එහෙමයි ඔය විතතු ආනිසංස රාශියක් ලෞකික මට්ටමේදී උපදවන අතර
ලෝකෝත්තර මට්ටමේදී සුඛාපටිපදාවෙන් කිප්පා විඤ්ඤාණයට පැමිණෙන. එහෙම නැත්නම් සුවසේ පිළිපමින් වහා ආර්ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් උදාර ආනිසංසයක් තමයි තව දින කීපයකින් නැත්නම් සති කීපයකින් 23 වෙනිදාට ඔබ මුල පුරන්නේ. අපේ වරුණ පුතා සීපත් කළා වාගේ වෙනසරවල් වල තරම් පූජාවට බෝධි පූජාවට එකතු වෙලා පින්කම් සංවිධානය කරගෙන එහෙම කරන්නට පුළුවන් වකවානුවක් නෙවෙයි ඉදිරියට එන මේ වස් 4 මාසෙ නිවසේ නගන දායක වෙන්නයි පුළුවන්. ඒ කියන්නේ උකට වී වෙන්න ඕනේ වස් කාලය තුල අපිට වස් ආරාධනා කරන්නට නැහැකි වේවි ඊට පස්සේ සිව්පසෙන් උපස්ථාන කරන්නට බැරි වේවි දාන ගෙනියන්න බැරි වේවි එහෙම කියලා පසුතැවෙන්නට පසුබසින්නට ඒක හේතුවක් කරගත යුතු නෑ. අතන මම මේ කියන්නේ විශ්වයේත් එබිලා බලන්න කියලා අනිතරම මේ විශ්වය අපට මේ දෙන පණිවිඩ මොකද කළ යුත්තේ කරන්න විය යුත්තේ සිද්ධ වෙයි. ඔය ටික තේරුම් ගන්න ඕනේ. ඉතින් ඕක තේරුම් කරලා දෙන්න හැබැයි කළ යුත්තේ මේකයි. එකට එකතු වෙලා කැම්බැලේ කතා කර තුරට පන්සල් වෙලා ඉඳලා කරන 3 ඉඳලා තුවනවා ඇන්දේට 4 ඉඳලා බුද්ධ පූජාව පටන් ගන්නවා 7 වෙන 8 9 වෙනකොට ඉවර වෙනවා ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒක එපා කියනව නෙවෙයි මම මේ. ඔව් මේ තියෙන සිතුවේ භාවනාවකට හිතිය මොකද ගන්නේ නැතුව නිකන් වස් කාලේ වසමාන කරලා ඉන්න මිනිසුන් වෙනත් අමුතේ පොතපතක් අධ්‍යයනය එක්කත් අනුගමනය නොකරන ඇත්තොත් ඉන්නවා. ඒක වසමාන ඉන්නවා. ඒත් අන්නකට පින්කම කරලා තන්නේ ඒකම ඉන්න පූජාව දෙකේ කමන් ඒකල් මේ කියන්නේ නම හිතවදින ස්වාමීන් වහන්සේලා ඉන්නේ අතේ. ඇත්තටම හිතවදින ස්වාමීන් වහන්සේලාට වෙලාව ලබා දෙන්නේ නැහැ. මම මේ කිව්වට උපේක්ෂාව ගැන කතා කරමින් හදන දුරකථනේ. එහෙමයි. ඔය කල්පනා කරන්න. කල්පනා කරලා කලින් එක හිතන්න. ඔබ මගෙන් ආපහු ප්‍රශ්නේ මම කොහොමද වෙලාවක් ඉල්ලන්නේ හිතන් හිටියේ. මේ සුදර්ශන ධර්මනිකේතනේ කටන පින්කම හෝ වස් කාලයේ ගැනයි. මේ වර්ෂයේ මේ භූමියේ 5 නමක් උපසම්පදාවට පිටනවා මම ඇරෙන්න. එතකොට අපි 6 නමක් වැඩ ඉන්නවා. නමුත් වස් කාලේ කවුරුවත් වැසිදරු පූජාවටවත් වස් කාලේ පින්කම බාර ගන්න කෙනෙක්වත් තවම නැහැ. හේතුව දායක දායිකාව එකතු වෙන්න ක්‍රමයක් උනේ නැහැ. අර මම කෝගේ මම ගොඩාක් දුරස්තයි අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයට එකතු වෙනවා මිසක්. ඒ නිසා මේ සැරේ කාටත් අහේනියෙන් කල් ගෙවන්න වෙලා තියෙන ආර්ථික අතින්. එහෙමයි සර්. ඒ නිසා මම හිතනවා කීප කරා 6 නමක් විතර කලේ වසර දෙන්නේ. මේ වැඩේ ඉන්න සියලු දෙනාට මම වැසිදරු පූජා කරනවා. පස් ආවාසික පිළිකර වශයෙන්. එතකොට 100කට ආසන්න පිරිසක් එකතු වෙනවා පැවිදි වාසී. ඒ සියලු දෙනාට වස් ආරාධනා කරන්න ඕනේ. ඉතින් පින්නේදී ඔබට ඒ කටින පින්කම දක්වා දායකත්වය දරා ගන්න කැමති යම් පිරිසක් ඇද්ද? ඒ පිරිස අපි කොච්චර පිරිසක් වුණත් එකතු කරනවා. එකතු කරලා අපි දල වශයෙන් හිතලා මෙන්න මෙතන 3 මාසෙකට දානමාන හිඟ වුණොත් මෙන්න මේ ටික මේ මාසයකට මේ හිඟ දානෙට මෙතන මුදලක් වෙන්න වෙනවා. එතකොට දැන් අපිට දැනටත් බොහෝ දානමාන හිඟයි. එතකොට වස්තු මාසෙත් ඒ විදිහට අපි වරපණක් යොමු කරගෙන හිඟ දාන ටික පියව ගන්න මුදල කොච්චර ඇති කියලා හිතනවා. කටින පින්කමට අපි බාහිර මුත් කීප නමක් වැඩම කරගත්තොත් 150 නමකට පුද පිළිකරාදී දේවල් වල ඇති කරගන්න ස්ථානේ සුදු පිළියක් කරලා සූදානම් කරගන්න කොච්චර වරපණක් ඇති කියලා බලන්න අපිට එකතු වෙන පිරිස ඉන්නවානේ. ඒ පිරිස තුළ සමාන්තරව එක බෙදා හදාගෙන කටින පින්කම කරමු නේද කියන යෝජනාව කරමින් ඒ සඳහා මට වෙනම දායක සභාවක් නැහැ. මේ තමයි මගේ දායක සභාව අමතර රැස්වීම. ඒ නිසා පින්නට ඔබට පුළුවන් ආකාරයේ කොහමද තාම අවබෝධයෙන් අවධානයෙන් ඉඳලා හැබැයි මේ දුරකථනක් ලියා ගන්නවා. මොකද දැන් සමහරට අපේ මගේ දුරකථන ගත්ත 0.7 1 4 2 2 2 8 44කට 8.47 ගන්නවා වර්ධනේ. එතකොට ගෙවල් වලට යනවා ඒක. ඉතින් ඒ අය කියනවා ඒ මාව දන්න අය. අනේ අපේ අංකෙ නෙවෙයි මේක අපේ ආගරංගේ අංකෙ මේකයි මෙන්න මේ අංකෙ වෙනස් කරලා හදන්න. මම ඒත් අයිනෙමුත් රටේ අය වෙන්නේ සමාය අදිනවා. අර හදිස්සියට කලබලෙට අංක ලියා ගන්නකොට පුදුම තරම් වරද්දනවා. ඉතින් ඒ නිසා නිර්වුල් ලෙස අපිට හැකි ඉක්මනින් හැබැයි ඔබට කිසිවෙකුට නොකිය තමයි උපසම්පදාව හරි ප්‍රේසරේ කරන්නේ. මොකද සමස්තයක් සමාජයෙන් ගත්ත පිළිස් එකතු කරන්න තහනම්. එහෙමයි. ඉතින් ඒ ඇත්තන්ව අපේ මංගල ධර්ම දේශනා කරන්න ලැබෙනවා. ඊටකට ලැබෙන මාස 3 පොයේ තුරට එකතු වෙන අයට. ඉතින් පින්නේදී ඔබ ඒ ප්‍රශ්නමගේ නාබුල් වස් සමාදන් වීම. ඒ කියන්නේ නොයිදුල් පළවෙනි වස් සමාදන් වීම. ඒකට දායක වෙන එක මහත් පින්කමක් හැටියට සිහිපත් කරමින් ඒ කටින පින්කම දක්වා දායක වෙන්න කැමති ඇත්තන් අපව ඇමතුවොත් අපට පුළුවන් ඔබට දැනුවත් කරන්න මෙන්න මේ විදිහට අපට දායකත්වය දරන්න පුළුවන්. අපි ඔබට වැඩසටහන අවසානයේදී සඳහා ඔබට දුරකථන අංක සිහිපත් කරන අපේ හොඳට කෙටි වෙලාවක් තිබෙන අපි පුණ්‍ය අනුමೋದනාවකට යොමු වෙනවා. වාසනාවන්ත ධර්මකාමී භවතුනි පින්වත් ඔබට හැමදාම සිහිපත් කළා වගේ දම්පැන් දුන්න ඔබ හැමට අපට සිව්පසයෙන් අපෝපස්ථාන කරන හැමට මේ දුෂ්කරතා මතුවෙන හැම විටකම අත්තර සපයන සියලු දායක දායිකාවන් හදපත් වීම පුණ්‍ය අනුමෝදනා කරමින් අද දවසේ පුණ්‍ය ආදනවා කීපයකට මගේ අවස්ථාව උදාපත් කරගන්නවා. කිරිබත්ගොඩ
ගැමුණු මාවතේ අංක 285 නිවසේ ඉන්දික ඇල්ලේපොළ මහත්මයා ශීලානි වික්‍රමසූරිය මහත්මිය ඇතුළු දෝදරු පිරිසගේ දායකත්වයේ සපයමින් අපට වාර දෙකකදී රුපියල් ලක්ෂයක වරපැඩක් මේ සෑමලු නිර්මාණය හා දානමාන කටයුතු වගේ මගේ ප්‍රතිකාර ආදී සඳහා වෙන් කර තිබෙනවා. ඒකෙන්ගේ අරමුණු අතරට එකතු කරනවා මට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන්නට. වගේම අභාවයෙන් අවුරුදු 5ක් ගත වීම නිමිති කරගෙන සෝමාවතී මෑණියන්ට පින් දීම ඩිංගිරි අප්පුහාමි අත්තට දෙපාර්ශ්ව ශිරු ඥාතීන්ට ගුරුවරුන් රණවිරුවන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම තයිනි අසිනී දීනියන් ඇතුළු සුසිල්වත් ජීවත් වන දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට සහෝදර සහෝදරයන්ට හිත මිතුරන්ට පාරමිතාවක් වේවා කියා ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වගේම මාතර හක්මන වේපතෛර බටහිර ප්‍රේෂාන් නිවසී MLNS ප්‍රියන්ති පින්වත් දියණිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරි පිරිස රුපියල් 25000ක බරපණ පූජා කරලා ජූලි මාසේ 5 වෙනිදාට ඒ කියන්නේ හෙට දිනට අභාවයෙන් වසර 3ක් ගත වෙන MLN පින් තේරිස් පින්වත් පියතුමාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම ක්‍රියාන්විත රාජකාරී නියැලෙමින් සිටියේදී අභාවයට පත්ව අවුරුදු 3ක් ගත වෙන MLN කරුණාසේන රණවිරුවාට නැත්නම් සහෝදරයාට පින් දීමට ඒ වගේම සුජීවත්ව සිටින ඒ සමරිනා මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වල නියැලෙන ආදරණීය දියණිවරු ඇතුළු දරුවන් පුතණුවරු ලේලණිවරු නෑනා මාසිනාන සියලු දෙනාට ආශිර්වාද කිරීම සහෝදරයන් සහෝදරියගේ පුතාට ජෝර්දාන් වල වාසය කරන ජීරුවන් සමීර පුතාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රාර්ථනාවෙන් ඒ බරපැන පූජා කරන්නේ. ඒ වගේම ආර්.පී. කරුණානායක පින්වත් මහත්මයා ඉහළ වීර කොඩියාන සිරුර 50000ක බරපැනක් යොමු කරමින් දහවල් දානේ සම්පාදනය කරගන්න ශක්තිය ලබා දුන්නා. කයන් රන්නනීය පුතුණුවන්ගේ ජන්මදිනය මුල් කරගෙන දහවල් දානේ සිවණ පුතු පිරිසට පින්නම ආශිර්වාද කිරීම කරුණානායක පින්වත් මහත්මයාට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම ආර්.පී. තෝමිස අප්පුහාමි අනෝහාමියන දෙපළට පින් අනුමෝදන් කිරීම ඇතුළු සියලු කුල පවුලේ පින්නතුලට ආශිර්වාද කර ගැනීම බලාපොරොත්තු වෙනවා. නිවනට පාරමිතාවක් වේවා කියලා කරනවා. ඔබම ගාමිණී ගුණතිලක මහත්මයා අංක 533 10 මාකොළ උතුර මාකොළ සිටු රුපියල් 25000ක් පූජා කරලා තිබෙනවා. ශාන්ති ආර්යප් පෙරම පින්වත් දායිකා මහත්මියගේ අභාවයෙන් අයිය ඇතුළු සියලු දෙනාම පූජා කරන ආදරණීය දරුවන් සමග සුජීවත් මෑණියන් ඇතුළු හැම දෙනාටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඔබම අමිතා හේවාපත්ති මෑණියන් කැපකරු අරමුදල වෙනුවෙන් මේ වසර දෙකකට අධික කාලයක් 54000ක වරපැනක් පූජා කරමින් තියෙනවා. ගොඩමා විට අරුපොළ හැලියගොඩ ඒ තුලින් ලැබෙන කුසල සම්පත්තියෙන් මට මේ ශාසන බර දරාගෙන අවශ්‍ය කරන ශක්තිය දයින් සැපීමේ පුණ්‍ය ලාභයෙන් ආයුර ආරෝග්‍ය දිසුවේද ප්‍රාර්ථනා කරනවා. දෙමව්පියන් පුණ්‍ය අනුමෝදනා කරමින් පවුලේ හැමදාම ලෝකවාසී හැමට ආශිර්වාද කරලා එකම පැතුම ගෞතම බුදුසසුන තුළින් නිවන් දැකීමයි කියලා සටහන් කොට තිබෙනවා. ඒ වගේම අයිරංගනි පෙරේරා පින්වත් මහත්මිය අංක 103 කරල් ගහයේන පහළ භූමියේ කඩුවෙල සිටු රුපියල් 25000ක් පූජා කරමින් අති නිම කළ බුදුරුවක් පූජා කළා. ඒ තුළින් ලැබෙන කුසල සම්පත්තිය අප ඇතුළු සියලු දෙනා වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරන්නට තෙවසරක කාලයක් දෑතින් මහානිම කළ පූජනීය බුදුරුව පිළිගැනීමෙන් නිර්වාණ අවබෝධයට පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන තිබෙනවා. උපකාර කළ ප්‍රියන්ත පීඩිත සාදරී ස්වාම්පුරුෂයාට ජනිත් ලක්මාල් පුතණුවන්ට එවැගේම වදන ඉදිරි ගැන්වූ හැමටත් මේ කුසල අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කොට තිබෙනවා. 2020 පහයි 7 වෙනි දිනවලදී අපගේ 39 වෙනි විවාහ සංවත්සරට ආශිර්වාද වේවායි ප්‍රාර්ථනා කරමින් මේ සියලු පුණ්‍ය ශක්තියන්ගේ බලය කොරෝනා වදුර ලෝහිම දුරවරු පිළිස වේවායි සියලු දායකත්වයේ දරුවිනතුල ප්‍රාර්ථනා කරනවා. ඒ සකල ප්‍රාර්ථනා රැසීමේට සිද්ධ වේවා. ඔබ හැමත නිවන් පිණිසම මේ පින්කම බුදුපාමුල පාරමිතාවක් වේවා. සාදු සාදු එමනම් අද මේ පාමුලෙන් සම්කරන මොහොතේ මාදුරකථන අංක සිහිපත් කරනම් වස් සමාදන් වීම සඳහා ගෞරවනීය මහා සංඝරුවනට මේ පුණ්‍ය භූමියේ වැඩ හිඳින ආරාධනා කිරීම උදෙසා කටයුතු දැනගන්නට මේ අංකයට කතා කරන්න 0714 222 844 0714 844 දුරකථන අංකය සඳහා විවෘතයි. ඒ වගේම කාර්යාල අංකය 070 13 14 625 ඒ ආරාධනාව සිදු කරමින් අපේ පූජනීය කැටවල හිමාලෝක නායක හමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් වැඩසටහන සමගන්නවා. හැම දිනකටම තෙරුවන් සරණයි.